තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියනි මූලික පිරිවෙනේ තුන්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ පළමුවන විද්‍යාව පාඩම ජීවීන් වර්ගීකරණය කියන මාතෘකාව අප මේ වන විට අවසානයකට කිට්ටු කරලා ඉන්නවා. ජීවීන් වර්ගීකරණය කියන මාතෘකාවේ අපි මේ වන විට සත්ව වර්ගීකරණය සාකච්ඡා කෙරුවා. ඊට කලින් ශාක වර්ගීකරණය සාකච්ඡා කෙරුවා. ශාක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා සපුෂ්ප ශාක අපුෂ්ප ශාක කියලා. ඊළඟට සතුන් වර්ග කෙරුවා පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් කියලා වර්ග කරගෙන. පෘෂ්ඨවංශික සත්ව කණ්ඩායම් පහක් අපි කතා කරා. පිස්කස්, ඇම්ෆිබියා, රෙප්ටිලියා, ආවෙස්, මැමේලියා. ඒ වගේම අපෘෂ්ඨවංශික සත්ව කණ්ඩායම් අපි පහක් කතා කෙරුවා. සීලන්ටරේටා, ඇනලීඩා, මොලස්කා, ආර්ත්‍රොපොඩා, එකයිනොඩර්මාටා කියලා. එම කතා කරලා ඉවරලා අපි ආවා ඊළඟට සුද්ධ ජීවීන්ට. සුද්ධ ජීවීන් ගැන කතා කරන්න. සුද්ධ ජීවීන් ගැන කතා කරනකොට අපි කිව්වා සුද්ධ ජීවීන් ප්‍රධාන ආකාර හතරක් අපිට ගන්න පුළුවන් මූලිකවම සුද්ධ ජීවීන් කියලා. බැක්ටීරියා, දිලීර, ප්‍රොටසෝවා, ඇල්ගී. හැබැයි වෛරස් කියන කණ්ඩායම ඒගොල්ලෝ ජීවි අජීවි අතරමැද ලක්ෂණ පෙන්වන නිසා සමහර අය ඒගොල්ලෝ අජීවීන්ගේ පැත්තට දාන්න කැමති, සමහර විද්‍යාඥයෝ ජීවීන්ගේ පැත්තට දාන්න කැමති. එනෝ ජීවීන්ගේ පැත්තට දැම්මොත් ඒගොල්ලන්ව එතකොට සුද්ධ ජීවි කණ්ඩායම් පහක් එනවා. බැක්ටීරියා, දිලීර, ප්‍රොටසෝවා, ඇල්ගී සහ වෛරස් කියලා. අජීවීන් පැත්තට දැම්මොත් වෛරස් එතකොට සුද්ධ ජීවි කණ්ඩායම හතරයි. එතකොට අපි කියව සුද්ධ ජීවීන් කියන්නේ කවුද? PAVSට පැහැදිලිව හඳුනාගත නොහැකි ජීවීන් සුද්ධ ජීවීන්. සුද්ධ ජීවීන් අතර බහුතරයක් ඒකසෛලිකයෝ. හැබැයි කලාතුරකින් බහුසෛලික සුද්ධ ජීවීනොත් ඉන්න පුළුවන්. ඊළඟට අපි මේ සුද්ධ ජීවීන්ගෙන් පළවෙනි කණ්ඩායම ගැන කතා කරුවා. ඒ තමයි බැක්ටීරියාව. බැක්ටීරියාව ගැන අපි කතා කරුවා. අපි කිව්වා බැක්ටීරියාව කියන්නේ තනිකරම ඒකසෛලික සුද්ධ ජීවි කණ්ඩායමක්. අනිවාර්යයෙන්ම අන්වීක්ෂීයයි. PABSට පේන්නේ ආලෝක අන්වීක්ෂණ උත් ඉතා අපහසුයි බලා ගන්න. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ තමයි විව්වෙම බලන්න පුළුවන්. බැක්ටීරියාවන්ගේ ලක්ෂණ මම කතා කරුවා. බැක්ටීරියාවන්ගේ සෛලවල හැඩය අනුව වර්ග කරන හැටි. ඊළඟ බැක්ටීරියාවන්ගේ පෝෂණ ක්‍රමය ගැන කතා කරලා අපි පෝෂණ ක්‍රමය අනුව බැක්ටීරියාව වර්ග කරගත්තා. ඔබ වහන්සේලාට මතකයි, මේ දරුවන්ට මතකයි. ඊළඟ බැක්ටීරියාවන්ගේ ප්‍රයෝජන අපි කතා කරුවා. වාසි, ඒ වගේම බැක්ටීරියාවන්ගේ අපිට තියෙන අවාසි ගැන කතා කරුවා. අපි අද නැත්නම් මේ පරිච්ඡේදයේදී අපි සාකච්ඡා කරන්න හදන්නේ දිලීර ගැන. දිලීර කියන දෙවෙනි සුද්ධ ජීවි කණ්ඩායම. කවුද මේ දිලීර කියලා කියන්නේ? සාමාන්‍ය විවහාරයේ පුස් කියලා වචනෙන් හඳුන්වන්නේ පුස් බැඳෙනවයි කියලා කියන්නේ. පුස් කාලා, පුස් බැඳිලා, පුස් සල්ලලා කියන වචන වලින් අපි කියන්නේ දිලීර. පුස් කියලස හැඳින්වෙන සාමාන්‍ය විවහාරයේ පුස් කියලා හඳුන්වන්නේ දිලීර කියන සුද්ධ ජීවි කණ්ඩායම. දිලීර වර්ග මිලියන 5ක් විතර එකිනෙකට වෙනස් ආකාරයේ දිලීර වර්ග මිලියන 5ක් විතර, දිලීර විශේෂ මිලියන 5ක් විතර ලෝකෙ ඉන්නවයි කියලා විශ්වාස කරනවා. එකිනෙකට වෙනස් ආකාරයේ දිලීර වර්ග මිලියන 5ක් විතර. පොදුවේ මේ සියලුම දෙනාට දිලීර හේවත් පුස් කියලා කියනවා. මේගොල්ලෝ සුවිශේෂී ලක්ෂණ පෙන්වන සුද්ධ ජීවි කණ්ඩායමක්. සුවිශේෂී ලක්ෂණ පෙන්වන සුද්ධ ජීවි කණ්ඩායමක් තමයි දිලීර කියන්නේ. දිලීර අතර ඇතම් දිලීර ඒකසෛලිකයයි. ඒ ඒකසෛලික දිලීර අනිවාර්යයෙන්ම අන්වීක්ෂයයි. ඇහැට පේන්නෙම නැහැ. මොකද තනි සෛලයයිනේ. ඒතර අනිවාර්යෙන් අන්වීක්ෂය. උදාහරණයකට ඊස්ට් එවත් සැකරොමයිසිස්. විද්‍යාත්මක නාමයේ සැකරොමයිසිස්. අපි සාමාන්‍යයෙන් පෙට් නේම් එකක් දාගෙන තියෙනවා ඊස්ට්. ඊස්ට් කියන්නේ දිලීරයක්. ඔය බේකරි කර්මාන්තයේදී එහෙම පාවිච්චි කරන දිලීරය. ඊස්ට් ඒක ඒකසෛලික දිලීරයක්. ඒ වගේම ක්ලැබිඩොමොනාස් ඒකසෛලික දිලීරයක්. මේවා ඒකසෛලික දිලීර. දිලීර අතර සුළු ප්‍රමාණයක් ඒකසෛලික දිලීර. ඒගොල්ලෝ PABSට කොහොමත් පෙන්නේ අන්වීක්ෂයයි. බහුසෛලික දිලීරත් ඉන්නවා. හැබැයි බහුසෛලික දිලීර වලත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. බහුසෛලික දිලීර දැන් ඒකසෛලික දිලීර නම් දැන් ඒකසෛලික දැන් ඊස්ට් වගේ කෙනෙක් ගත්තොත් මෙහෙම තනි සෛල වෙනම සෛල. අන්වීක්ෂයෙන් බැලුවම ආලෝක අන්වීක්ෂයෙන් පේනවා ඒ දිලීර. ඊස්ට් ටිකක් වතුරට දාලා කලවම් කරලා ඒකෙන් බිඳුවක් අරන් වීදුරු කදාවක් මත තියලා වැසුම් පෙත්තකින් වහලා අන්වීක්ෂයට දාලා බැලුවම අපිට ඊස්ට් ඒකසෛලික දිලීර ওই විදිහට පේනවා. ඊස්ට් ගෝලාකාර සෛල වලින් සමන්විත ඊස්ට්. ඒවත් සැකරොමයිසිස්. ඊස්ට් ඒවත් සැකරොමයිසිස්. අපිට ওই විදිහට පේනවා.
ඊස්ට් එකත් සැකරොමයිසිස්. එතකොට දැන් බහුසෛලික දිලීර තියෙන්නේ අතු බෙදුණු සූත්‍රිකාකාර දේහ ලෙස. මේ වගේ සූත්‍රිකාකාර දේහ. දිලීර සූත්‍රිකාව විදිහට. සමහර ඒවා අතු බෙදලා තියෙන පුළුවන්, සමහර ඒවා අතු නොබෙදුණු ඒවා වෙන්න පුළුවන්. දිලීර සූත්‍රිකා. මෙහෙම දිලීර සූත්‍රිකා. මේ තියෙන්නේ විතර ස්වාමීන් වහන්සේලා දරුවන්ට දෙනවා කෝස සෛල. මේ තියෙන්නේ. දැන් මේ තමයි සෛල. මේ හැම එකම සෛලයක් සූත්‍රිකාවක. ඒතර බහුසෛලිකයි. සෛල ගොඩක් තියෙන එක සූත්‍රිකාව. බහුසෛල. නමුත් මේ සූත්‍රිකාව හැට පේන්නේත් නැහැ. මේකත් අන්වීක්ෂය. මේක හීනි කෙන්දක්. පියවියාද පේන්නේ අන්වීක්ෂය. හැබැයි මේ වගේ සූත්‍රිකාව ගොඩක් එකට මෙහෙම එකට මම මේ වගේ මේ මහත් එකක් තමයි මේ හීනියට අඳින්නේ. වගේ සූත්‍රිකාව ගොඩක් එකට ඔන්නෝම නිකන් හරියට අර කෙස් ගුඩිය වගේ මෙහෙම එකට තියෙනකොට අන්න මේක පේනවා පියවි ඇසට. මේකට අපි කියනවා දිලීර ජාලය. දැන් මේකට කියන්නේ දිලීර ජාලය. දිලීර ජාලය. මේ තියෙන දිලීර සූත්‍රිකා. බහුසෛලික දිලීර සූත්‍රිකා. සූත්‍රිකා ගොඩක් එකට මෙහෙම සම්බන්ධ වෙලා හැදුනම ඒකට කියනවා දිලීර ජාලය. දැන් මේ දිලීර ජාලයේ පියවි ඇසට පේනවා කළු පාට ඩොට් එකක් වගේ. කළු පාට තිතක් වගේ පේනවා මේ දිලීර ජාලය. මේකත් පේන්නේ මෙහෙම නෙමෙයි කළු තිතක් වගේ පේනවා පියවි ඇසට. ඒක නිසා දැන් අපි හිතන්නකෝ මෙහෙම දැන් ඇඳුම් හොදලා අපි හිතමු වහින දවසක හොඳට වහින දවසක අපි දන්නේ නැතුව ඇඳුම් හොදනවා. හොදලා දැන් අපිට වේලෙන දාන්න විදියක් නැහැ. දැන් මේ දරුවන්ගේ එහෙම සුදු ඇඳුම් එහෙම ඉස්කෝලේ ඇඳයි යන ඇඳුම් එහෙම හොදුවට පස්සේ දිගටම වහිනවා නම් දැන් වේලෙන දාන්න විදියක් නැති වුණාම සමහරවිට තෙත පිටින්ම බේසමේ තියෙනවා. එහෙම දින ගණනාවක් තියෙනකොට දවස් දෙක තුනක් තිස්සේ වහිනවා නම් දැන් එළියට දාන්න බෑනේ වැලට වේලෙන්න. එතකොට ඒක තියෙනකොට මේ මොකක් හරි බේසමක හරි මොකක් හරි එකක අනේ ඊට පස්සේ මේක අරන් බැලුවම තනින් තන කළු පාට ඩොට් ඩොට් තියෙනවා. ඒතර අම්මලා කියනවා මොනවද? වැඩිහිටියෝ කියනවා මොනවද? මේ ඇඳුම පුස් කල්ලලා. පුස් බැඳිලා. ඒ අර කළු පාට ඩොට් ඩොට් තියෙන්නේ මේ දිලීර ජාල. දිලීර සූත්‍රිකා වලින් සෑදුණු දිලීර ජාල. ඔය ඩොට් එකක් අන්වීක්ෂයෙන් බැලුවොත් මේ වගේ සූත්‍රිකා ගොඩක් බලා ගන්න පුළුවන්. පැහැදිලි? එහෙම නැත්නම් පාන් කෑල්ලක්. මේක හොඳටම බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාට දරුවන්ට හැමෝටම. පාන් කෑල්ලක් පොඩි පාන් කෑල්ලක් අරන් ඒකට වතුර බින්දු දෙක තුනක් ඉහින්න. ඊළ වාතය විවෘත කරලා තියන්න. වෙන සත්තුන්ට කන්න බැරි වෙන විදිහට වාතය විවෘත කරලා තියන්න. ඒතර වාතයේ ඉන්නවා මියුකෝ කියලා දිලීරයක්. මියුකෝ. ඒවත් පාන් පුස් කියලාත් ඒකට කියනවා. පාන් වල හට ගන්න පුස් වර්ග නිසා පාන් පුස් කියලා සාමාන්‍ය විවහාරයේ කියනවා. අපි කියන්නේ මියුකෝ. දිලීරේ නම මියුකෝ. MUCOR මියුකෝ කියලා දිලීරයක්. මේ දිලීර වායුගෝලයේ තියෙනවා. එයා ඇවිල්ලා අර තෙත පාන් එක මත වර්ධනය වෙනවා. දවස් දෙකක් තුනක් පාන් කෑල්ල වාතය විවෘත කරලා තිනවා කළු පාට ඩොට් ඩොට් වගේ කළු පාට පුස් බැඳෙන්න පටන් ගන්නවා. අන්න එතන තියෙන්නේ මේ මියුකෝගේ දිලීර ජාලය. දිලීර ජාලය. මයිසීලියම් එක. දිලීර ජාලයවත් මයිසීලියම් එක. ඒක ඇතුලේ දිලීර සූත්‍රිකා ගොඩක් තියෙනවා. ඒ කළු පාට පුස් දිලීර ජාලේ කළු පාට ඒක ඇහැට පේනවා. කළු පාට ඩොට් ඩොට් පාන් කෑල්ල තියෙනවා. ඒකෙන් චුට්ටක් හොරලා අරගෙන අන්වීක්ෂයේ කදාවකට දාලා වතුර බින්දුවක් දාලා වැසුම් පෙත්තකින් දාලා අන්වීක්ෂයට දාලා බැලුවොත් අන්න මේ දිලීර සූත්‍රිකා බලා ගන්න පුළුවන්. දිලීර සූත්‍රිකා බලා ගන්න පුළුවන්. තේරුණාද? එහෙනම් බහුසෛලීය දිලීර සූත්‍රිකා ලෙස පවතිනවා. ඒ වගේ සූත්‍රිකා පියවිහැට පේන්නෙත් නෑ වෙන්වෙන්ව. නමුත් ඒ සූත්‍රිකා ගොඩක් එකට සම්බන්ධ වෙලා තියෙනකොට දිලීර ජාලය ඉතා කුඩාවට පියවිහැසට බලා ගන්නට පුළුවන්. එතකොට මේ තියෙන එක තමයි දැන් මේ පේනවා ඇති. සාමාන්‍ය විවහාරයේ පුස් ලෙස හඳුන්වන්නේ දිලීරය. දිලීර සාමාන්‍යයෙන් තෙතමනයේ සහිත පරිසරවල හමු වේ. සාමාන්‍ය දිලීර ඉන්න තෙතමනේ ඕනේ දිලීර වලට තෙතමනේ සහිත පරිසරවල තමයි දිලීර හමු වෙන්නේ. ඒකයි මම කිව්වේ පාන් කැලට වතුරේ ඉන්නේ කියලා ඉක්මනට දිලීර ගන්න ඕනේ නම්. කියන්නේ අර තෙත ඇඳුම් හොදලා වේලෙන් දැම්මෙන තමයි ඒකේ තියෙන තෙතමනේට තමයි දිලීර එන්නේ. කියන්නේ තෙතමනේ තියෙන තැන් වල දිලීර ඉන්නවා. හරි. එතකොට සමහර දිලීර ඒකසෛලික වේ. බහුසෛලික දිලීර ජාලයක් එවත් මයිසීලියමක් ලෙස පවතී. දැන් දිලීර ඒකසෛලික දිලීර මේ තියෙන්නේ. මෙතන ඊස්ට් මෙතන ඒකසෛලික ඊස්ට් සෛල මේ තියෙන්නේ. හරි. මේක තෙත පාන් මට වැටෙන පුස් මියුකෝ කියන පුස් වර්ගය. හරි. අන්වීක්ෂයෙන් බැලුවම තමයි මේ පේන්නේ මම කියවර කළු පාට පාන් වල තියෙන පුස් ටිකක් අරන් විදුරු කදාවකට මත තියලා වැසුම් පෙත්තකින් බලන්න කියලා. එතකොට මේ විදිහට පේන්නේ. මේ තියෙන හතු. අන්න ඒක මම හතු ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ.
දැන් දිලීර ඒකසෛලික දිලීර ඇහැට පේන්නෙත් නැහැ. බහුසෛලික දිලීර වල සූත්‍රික ඇහැට පේන්නෙත් නැහැ. ජාලේ තමයි යන්තම් පේන්නේ. නමුත් දිලීර වල මේ මොකක් ඇහැට පෙවුනේ නැතුණත් ඇතැම් දිලීර මම ඒක නැවත අවධාරණයෙන් කියනවා. ඇතැම් දිලීර සාධනවා විශේෂ ප්‍රජනක ව්‍යුහ. ඇතැම් දිලීර හදනවා විශේෂ ප්‍රජනක ව්‍යුහ. ඒ ප්‍රජනක ව්‍යුහය මේ දිලීර ජාල වලින් ලොකුවට හටගෙන මේ දිලීර ජාලයෙන් ලොකුවට මේම හටගෙන ඔන්න ඔය වගේ හට ගන්නවා. මේකට කියනවා හතු කියලා සාමාන්‍ය විවහාරය කියන්නේ. හතු. ඒතර හතු ඇහැට පේනවා. දැන් මේම දිලීර ජාලය මෙහෙම වර්ධනය වෙලා තියෙන්නේ මොකක් හරි මතු පිටක. හැබැයි දිලීර ජාලය පේන්නේ නැහැ, සූත්‍රිකා පේන්නේ නැහැ, ජාලය පේන්නේ නැහැ. යන්තම් කළු පාට ජාලය වුණා අඳුර ගන්න පුළුවන්. ඒක පේන්නේ නැති වුණාට දිලීරෙන් හට ගන්න ප්‍රජනක විවි මේ තියෙන ඇතම් දිලීර වල ප්‍රජනක විවි හතු පියවි ඇහැට පේනවා. ඒ අනුව ඒකසෛලික දිලීර ඇහැට පේන්නෙත් නැහැ, බහුසෛලික දිලීර වල සූත්‍රික ඇහැට පේන්නෙත් නැහැ. ඒත් ඇතම් දිලීර සාධන ප්‍රජනක විවයන් වන හතු පියවි ඇහැට පේනවා. අපි හතු දකින්නවනේ පියවි ඇහැට. ඒක අන්වීක්ෂණ බලන්න ඕනේ කන්නේ නෙමෙයි. සමහර හතු වර්ග ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙස මිනිසා ආහාරයටත් ගන්නවා. ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙස මොකද මේ ප්‍රෝටීන් බහුලයි. ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙස අපි ආහාරයටත් ගන්නවා. ඒ අනුව හතු යනු දිලීරවල පියවි ඇසට පෙන්න ප්‍රජනක ව්‍යුහයක්. හැබැයි හැම දිලීරෙම හතු හදන්නෙත් නැහැ. ඒ විශේෂ දිලීර කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි හතු හදන්නේ. ඒ හතු පියවි ඇහැට පේනවා. හරි. ඒ අනුව හතු යනු ඇතැම් දිලීර සාධන පියවි ඇසට පෙනෙන ප්‍රජනක ව්‍යුහයක් තමයි හතු. හරි. එතකොට ඒක නිසා දිලීර වල හැම ව්‍යුහයම අන්වීක්ෂය කියන්න බෑ. ඇතැම් දිලීර සාධන ප්‍රජනක ව්‍යුහයක් වෙන හතු පියවි ඇහැට පේනවා. මෙන්න හතු. හරි. ඇතැම් දිලීර වල ප්‍රජනක කොටස් පියවි ඇසට පෙනේ මං කිව්වේ හතු. ඒ තමයි මේ තියෙන්නේ මේ ඔක්කොම හතු වර්ග එක හතු වර්ග මේ හැම හතු වර්ගෙම ආහාරයට ගන්නත් බෑ අපිට. සමහර හතු වර්ග විසයි. මිනිසාට ප්‍රෝටීන් පරිපූර්ණක නැත්නම් ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙස ඇතැම් හතු වර්ග ආහාරයට ගන්නවා මිනිසා. තියෙන හතු වර්ග ප්‍රජනක ව්‍යුහ. ඒතර මේ දිලීර වර්ධනය වෙන්නේ ටික තෙතමනේ තියෙන තැන් වල කිව්වනේ. දැන් පුස් බැඳෙන්නේ කොයිද? රෙදි වල බැඳෙනවා. ලී වල පුස් බැඳෙනවා. ඒ කියන්නේ දිලීර. දැන් මොකක් හරි ජනේලයක් හරි මොකක් හරි දොරක් හරි හැමතිස්සෙම වැසි වතුරට තෙමෙනවා නම් තෙතමනේ තියෙනකොට පුස් බැඳෙනවා. අන්න අපි කියනවා දොර පුස් කාලා, ජනේලෙ පුස් කාලා, උළුහස්ස පුස් කාලා. දිලීර බැඳෙනවා. ඊළඟට කැමරා කාචවල පුස් බැඳෙනවා. කැමරා කාචේ තෙතමනේ තියෙනවා නම් පුස් බැඳෙනවා වීදුරුව මත. ඡායාරූප පටල නැත්නම් ඡායාරූප මත පුස් බැඳෙනවා. අපි කියනවා ෆොටෝ එක පුස් කාලා. එන තෙතමනේ. ඒ තෙතමනේ පුස් බඳින එක වළක්වන්න තමයි කැමරාවල වගේ වෙයි. ඒවා බහලන ඇසුරුම් වල ඒ කැමරා බහලන ඇසුරුම් වල මේ සිලිකා ජෙල් දාලා තියෙනවා. සිලිකා ජෙල් කැට වලින් කරන්නේ වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගන්නවා. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප විතර අපි තුමු දැන් කැමරාව දාලා තියෙන මොකක් හරි ආවරණයක් තියෙනවනේ බෑගයක් හරි මොකක් හරි. ඒක ඇතුළේ සිලිකා ජෙල් පැකට් එකක් දාලා තියෙනවා. ඒ සිලිකා ජෙල් පැකට් එකෙන් අර කැමරාව දාලා තියෙන භාජනය ඇතුළේ තියෙන ජල වාෂ්ප ඔක්කොම උරා ගන්නවා. ජල වාෂ්ප උරා ගත්තම ඒ කැමරාවට වාතේ ජල වාෂ්ප නැහැ. එතකොට දිලීර එන්නේ නැහැ. තෙතමනේ නැහැ. ඒ නිසා පුස් බඳින්නේ නැහැ. ඒ නිසා පුස් බඳින එක වළක්වන්නේ ඒකයි. අර සිලිකා ජෙල් කැට දාලා තියෙන්නේ. අර පොඩි සූකිරි කැට වගේ සුදු පාට කැට වර්ගයක් තියෙන්නේ. ඒවා මේ ආහාරයට ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒවට කියන්නේ සිලිකා ජෙල්. ඒවෙන් කරන්නේ ඒ අදාළ යම් ආවරණයක් ඇතුළට දැම්මම ඒවා ඒ ආවරණ ඇතුළේ තියෙන වාතයේ තියෙන ජල වාෂ්ප සිලිකා ජෙල් උරා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? විශේෂයෙන්ම දැන් ඔය අන්වීක්ෂයේම බහලා තියෙන ඇසුරුම් වලට අනිවාර්යෙන් දානවා. මොකද අන්වීක්ෂයේ තියෙන කාචවල නැත්තම් පුස් බදිනවා. එතකොට අපිට මේක බලන්න බෑ අන්වීක්ෂයේ. ඒතර ඒ අන්වීක්ෂයේ පාවිච්චි කරන්නේ නැති වෙලාවට ආවරණය කරලා තියෙන ඒ භාජන ඇතුළේ සිලිකා ජෙල් පැකට් එකක් දානවා. ඒ සිලිකා ජෙල් විසින් ඒ ආවරණය ඇතුළේ තියෙන ජලයේ වාතයේ ජල වාෂ්ප පුරා ගත්තම ඒ වාතයේ ජල වාෂ්ප නැති නිසා දිලීර එන්නේ නැහැ. ඇවිල්ලා අර කාච මත වර්ධනය වෙලා පුස් බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් තෙතමනේ තියෙන තැන් වලට තමයි දිලීර එන්නේ. තෙතමනේ ටිකක් තියෙන්න ඕන. හරිතප්‍රද නොමැති බැවින් දිලීර වලට ආහාර සංශ්ලේෂණය කර ගැනීමේ හැකියාව නැත. දිලීර වැඩි ප්‍රමාණයක් මැනු සත්ව හා ශාක අවශේෂ මත යැපෙන වියෝජකයන් වේ. ඇතැම් දිලීර පරපෝෂිත වේ. එව්. සියලුම දිලීර විෂම පෝෂී. දැන් බැක්ටීරියාවන්ගේ අපි කියවනේ වැඩි හරියක් විෂම පෝෂී. සුළු ප්‍රමාණයක් ස්වයං පෝෂී කියලා. ස්වයං පෝෂී අතර වැඩි හරියක් රසායනික සංශ්ලේෂී සුළු ප්‍රමාණ ප්‍රභා සංශ්ලේෂී එහෙම අපි ඉගෙන ගත්තා. දිලීර වල එහෙම එකක් නැහැ. දිලීර සියලු දෙනා විෂම පෝෂී. සියලුම දිලීර
විෂම පෝෂී. ඒ කියන්නේ තමන්ගේ ආහාරය තමන්ට නිපදව ගන්න බෑ. ඒ නිසා දිලීර අනිවාර්යයෙන්ම වෙනත් ජීවීන් නිපදවන ආහාර මත යැපෙනවා. කිසිදු දිලීරයක් නැහැ ස්වයං පෝෂී වෙච්ච. තමන්ගේ ආහාර තමන්ම නිපදව ගන්න දිලීර ලෝකේ නැහැ. දිලීර විශේෂ මිලියන 5ම විෂම පෝෂී දිලීර. තමන්ගේ ආහාරය තමන්ට නිපදවා ගන්න බෑ. ඒ නිසා වෙනත් ජීවීන් නිපදවන ආහාර මත ඍජුව වක්‍රව යැපෙනවා. විශේෂයෙන්ම ඍජුවම යැපෙනවා. අන්න එහෙම දිලීර අර විෂම පෝෂී බැක්ටීරියයිටි කොටස් තුනකට බෙදුවේ. ඒ වගේ මේ දිලීර ඔක්කොම විෂම පෝෂීනේ. කොටස් තුනයි. මොනවද? සමහර අය පරපෝෂී. පරපෝෂී කියන්නේ ජීවත් වෙලා ඉන්න ශාකා සතුන්ට හානි කරමින් ඔවුන්ගෙන් පෝෂණය ලබා ගන්නවා. ඒ වගේ දිලීර නිසා මිනිසාට ප්‍රයෝජනවත් සතුන්ට මිනිසාට ප්‍රයෝජනවත් ශාකවලට ලෙඩ රෝග ව්‍යාධි පරපෝෂී දිලීර. හැබැයි හරි අඩුයි එහෙම ඉන්න කට්ටිය. දිලීර අතර විෂම පෝෂී ඔක්කොම දිලීර. ඒ අතර සමහර අය පරපෝෂී. ජීවත් වෙලා ඉන්න ශාකා සතුන්ට හානි කරමින් ඔවුන්ගෙන් පෝෂණය ලබා ගන්නවා. එහෙම දිලීර නිසා මිනිසාට ප්‍රයෝජනවත් ශාකා සතුන්ට ලෙඩ රෝග වැළඳෙනවා. හැබැයි එහෙම අය අඩුයි. තව කට්ටියක් වැඩි හරියක් දිලීර මෘතෝපජීවී. මෘතෝපජීවී කියන්නේ වියෝජකයෝ. මෘතෝපජීවී. ඒ කියන්නේ හරි ජීවත් වෙලා ඉන්න ශාකසා සතුන්ට නෙමෙයි හානි කරන්නේ මියගිය ශාකා සත්ත්ව දේහ වලට කියලා. අර මෘතෝපජීවී බැක්ටීරියා වගේම මේගොල්ලෝ මං කියවනේ දිලීරත් ඒ වැඩේට දායක වෙනවා කියලා. මෘතෝපජීවී බැක්ටීරියා මෘතෝපජීවී දිලීර මියගිය ශාකා සත්ත්ව දේහ මතට ගිහිල්ලා ඒවට එන්සයිම ශ්‍රාවය කරලා ඒවා ක්‍රමෙන් දි รา පත් කරමින් ඒවෙන් පෝෂණය ලබා ගන්නවා. ඒ දිලීර අපිට වැදගත්. මොකද ඒගොල්ලෝ නිසා පරිසරයෙන් මියගිය දේහ ඉවත් වෙනවා. වියෝජක ක්‍රියාව. වියෝජකයන් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෘතෝපජීවී බැක්ටීරියාත් මෘතෝපජීවී දිලීරත් වියෝජකයන් ලෙස ක්‍රියාත්මක වෙමින් පරිසරයේ තියෙන මියගිය ශාකා සත්ත්ව දේහ පරිසරයෙන් ඉවත් කරනවා. දි รา පත් කරමින් ක්‍රමයෙන් මේ ජීවි දේහ සරල ද්‍රව්‍ය බවට පත් කරලා විනාශ කරලා දානවා. ඒ නිසා ඒගොල්ලෝ අපිට වැදගත්. තව කට්ටියක් ඉන්නවා සහජීවී දිලීර. ඒගොල්ලෝ කරන්නේ තවත් ජීවියට උදව්වක් කරලා යාගෙන් ආහාරය දාන. උදාහරණ තමයි ඇල්ගී. ඇල්ගී තාම අපි කතා කරේ නැහැ. ඉස්සරහට කතා කරන්න ඕනේ සුද්ධජීවී කණ්ඩායමක්. ඇල්ගී සහ දිලීර අතර විශේෂ සහජීවන සම්බන්ධයක් තියෙනවා. ඇල්ගී සහ දිලීර අතර විශේෂ සහජීවන සම්බන්ධයක් තියෙනවා. ඒකට තනි වචනයක් පාවිච්චි කරනවා ලයිකන. ලයිකන කියන්නේ ඇල්ගී සහ දිලීර අතර පවතින සහජීවී සම්බන්ධය. මෙතෙන් දිලීරේ කරන්නේ ඇල්ගාවට ඕන කරන පරිසරය, වාසස්ථානය, තෙතමනය වගේ දේවල් හරි ගස්සලා දෙනවා. මේ ඇල්ගාවට ජීවත් වෙන්න ඕන කරන වාසස්ථානය, පරිසරය, තෙතමනය, khනිජ පෝෂක ටිකේම අරන් දෙනවා දිලීරේ. ඒකට ඇල්ගාව මොකද දිලීරට ආහාර නිපදවන්න බෑනේ. එයා ඇල්ගා සියලුම ඇල්ගී ස්වයංපෝෂී. සියලුම ඇල්ගී ස්වයංපෝෂී. අපි ඉස්සරහට කතා කරනවා ඇල්ගී කියන්නේ සියලුම ඇල්ගී ස්වයංපෝෂී ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර නිපදවන්න පුළුවන්. හැබැයි ඇල්ගාවට ජීවත් වෙන තෙතමනය ඕනේ. දිලීරේ කරන්නේ වාසස්ථානීය තෙතමනය khනිජ පෝෂක ටික මෙයාට අරන් දෙනවා. ඒක දිලීරෙන් ඇල්ගාවට දෙන වාසිය. ඒතර ඇල්ගාව මොකද කරන්නේ වෙනට දිලීරේට තමන් ප්‍රභා සංශ්ලේෂණය කරලා නිපදවන ආහාර වලින් කොටසක් දෙනවා. දිලීරේට වාසිය ඇල්ගාවෙන් ආහාර ලැබෙන නිසා ඇල්ගාවට වාසිය දිලීරෙන් ආසස්ථානීය තෙතමනය කංජලාවන් ටික ලැබෙන නිසා දෙදෙනාටම වාසිය සැලසෙන පරිදි ජීවීන් දෙදෙනෙකු අතර පවතින සම්බන්ධතාවයක්. සහජීවනයක්. ඒ අනුව ලයිකන සම්බන්ධය දිලීර සහ ඇල්ගී අතර පවතින. ඇතැම් දිලීර ඉතා සුළු ප්‍රමාණයක් දිලීර සහජීවීවත් ජීවත් වෙනවා. ඒත් වැඩි හරියක් දිලීර ඉන්නේ මෘතෝපජීවී දිලීර මියගිය ශාකා සත්ත්ව දේහ වලට එන්සයිම් ශ්‍රාවය කරමින් ඒවයෙන් දි รา පත් කරමින් පෝෂණය ලබා ගන්නවා. ඒ වගේම ආහාර නරක කිරීමටත් දිලීර බැක්ටීරියා දෙකම මෘතෝපජීවී දිලීර බැක්ටීරියා දෙකම ආහාර නරක කිරීමටත් දායක වෙනවා. මොකද මේගොල්ලෝ ආහාර මත වර්ධනය වෙලා තමයි ආහාර නරක වීම සිද්ධ වෙන්නේ. හරි එහෙමනම් හරිතප්‍රද නොමැති බැවින් දිලීර වලට ආහාර සංශ්ලේෂණය කරගැනීමේ හැකියාවක් නැති. ඒ නිසා සියලු දෙනා විෂමපෝෂී. ස්වයංපෝෂී අය නැහැ. දිලීර වැඩි ප්‍රමාණයක් මරණු සත්ව හා ශාක අවශේෂ මත යැපෙන වියෝජකයන් වේ. ඇතැම් දිලීර පරපෝෂිත වේ. වැඩි හරියක් වියෝජකයෝ මෘතෝපජීවී ඇතැම් ආකාර පරපෝෂී ඉතාමත්ම සුළු ප්‍රමාණයක් සහජීවී අය ඉන්නවා කියලා මම කිව්වා. ඒතර මේ තියෙන ධාතු වර්ග තමයි මේ තියෙන ධාතු වර්ග ඒ කියන්නේ ඇතැම් දිලීර හදන පියවැසට පෙන්න ප්‍රජනක ව්‍යුහ. මේ තියෙන ධාතු මේ තියෙන පාන් කැලක් මත පුස් වර්ධනය වෙලා කළු පාට පාන් පුස් වර්ධනය වෙලා. දිලීර වල ආර්ථික වැදගත්කම. දැන් ආර්ථික වැදගත්කම ඇත්තෙන් බැලුවොත් දිලීර වලින් අපිට වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. වාසි තමයි කර්මාන්ත ශේෂ්ත්‍රයේදී අර බැක්ටීරියා වගේම අපි දිලීරත් පාවිච්චි කරන සමහර කර්මාන්ත වලට ඒකට අපිට වාසි මොනවද? බේකරි කර්මාන්තයට. බේකරි කර්මාන්තයේදී අපි ඊස්ට් කියන දිලීරේ පාවිච්චි කරනවා පාන් පිටියක පිපෙන්න.
මොකද ඊස්ට් කියන දිලීරේ ක්‍රියාත්මක වෙලා එතනදී කාබන් ඩයොක්සයිඩ් ඇති කරනවා පාන් පිටියක ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඇති වෙනකොට පාන් පිටියක පිපෙනවා. ඒ නිසා පාන් වල සවිවර බව, සිදුරු සහිත බව ඇති වෙනවා මේක නිසා. යන බේකරි කර්මාන්තයේදී මේ බේකරි නිෂ්පාදනය කරද්දී අනිවාර්යෙන් ඊස්ට් කියන දිලීරේ ඕනේ. මධ්‍යසාර කර්මාන්තයේදී කියන්නේ මත්පැන් වර්ග මධ්‍යසාර නිපදවනකොට ඒක ඊස්ට් කියන දිලීරේ ලවා තමයි කරන්නේ. සීනි සහිත මාධ්‍ය මත ඊස්ට් ක්‍රියා කිරීම නිසා ඒ සීනි කොටස් මධ්‍යසාර බවට පත් වෙනවා. සීනි සහිත මාධ්‍ය මත ඊස්ට් ක්‍රියා කරනකොට ඊස්ට් කියන දිලීරේ ක්‍රියාත්මක වීම නිසා ඒ සීනි කොටස් මධ්‍යසාර බවට පත් වෙනවා. ඒකට කියනවා පැසීම. මධ්‍යසාර පැසීම කියලා. ඒ ක්‍රියාවලිය කරන්න ඊස්ට් කියන දිලීරේ වැදගත් වෙනවා. ඒතර මධ්‍යසාර නිෂ්පාදනයේදී දිලීරේ වැදගත් වෙනවා. ප්‍රතිජීවක ఔෂධ නිෂ්පාදනය කරනකොට ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක ඖෂධ. මොකද සමහර මේ ප්‍රතිජීවක ඖෂධ බැක්ටීරියාවන්ට විෂයි. ඒ නිසා ප්‍රතිජීවක ඖෂධ මගින් බැක්ටීරියා ලෙඩ රෝග හොඳ කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිජීවක ඖෂධ බැක්ටීරියාවට විෂ නිසා ඒවා නිපදවන්නේ දිලීර. ඒතර අපිට බැක්ටීරියා රෝග සුව කරගන්න ඕන කරන ප්‍රතිජීවක ඖෂධ හදාගන්න දිලීර ඕනි. පළමුවෙන්ම නිපදවපු ප්‍රතිජීවක ඖෂධය තමයි පෙනිසිලින් කියන ප්‍රතිජීවක ඖෂධය. පෙනිසිලින්. ඒක නිපදවුවේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් මහත්තයා. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන විද්‍යාඥයා. එයා ඒ පෙනිසිලින් කියන ඖෂධය ප්‍රතිජීවක ඖෂධය නිපදවන්න පාවිච්චි කරේ දිලීරයක්. ඒ දිලීරේ නම පෙනිසිලියම් නොටාටුම්. පෙනිසිලියම් නොටාටුම්. පෙනිසිලියම් නොටාටුම් කියන දිලීරේ පාවිච්චි කරලා තමයි ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන විද්‍යාඥයා පළවෙනි වරට පළමු ප්‍රතිජීවක ඖෂධය නිෂ්පාදනය කරේ. ඔහු ඒකට නම දුන්නෙත් අල දිලීරේ නම අරගෙන පෙනිසිලියම් නොටාටුම් කියන දිලීරේ ලවා සාදාගත්තු ප්‍රතිජීවක ඖෂධය කියන අර්ථය ඇතිව ඒකට පෙනිසිලින් කියලා නම දුන්නා. ඊට පස්සේ ටෙට්‍රාසයික්ලින්, ඇමොක්සලින් හරි ආදී වශයෙන් විවිධාකාරයේ ප්‍රතිජීවක ඖෂධ අද වර්තමානයේ නිපදවලා තියෙනවා විවිධ බැක්ටීරියා රෝග විනාශ කරන්න. එතකොට ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය සඳහා අනිවාර්යෙන් අපිට දිලීර වැදගත් වෙනවා. මෙන්න මේ වගේ කර්මාන්ත රාශියකට අපිට දිලීර අපි භාවිතා කරන වගේ විවිධ ප්‍රයෝජන සඳහා අපිට දිලීර වැදගත් වෙනවා කර්මාන්ත ක්ෂේත්‍රයේදී. ඒ වගේම අපිට දිලීර වැදගත් වෙනවා අනිත් පැත්තෙන් අවාසිත් තියෙනවා දිලීරවල. එකක් මේ විශේෂයෙන් මේ අවාසි එන්නේ පරපෝෂී දිලීර නිසා. මොකද මේ ජීවත් වෙලා ඉන්න ශාකා සතුන්ට හානි කරමින් ඔවුන්ගෙන් පෝෂ්‍ය ලබා ගන්නා දිලීර. පරපෝෂී දිලීර නිසා මිනිසාට ලෙඩ රෝග වැළඳෙනවා. හරි. ඊළඟට දැන් උදාහරණයක් අලුහම්, දද ඒ වගේ ඇති වෙන්නේ දිලීර නිසා. ඊළඟට මිනිසාට ප්‍රයෝජනවත් භෝග ශාක වලට ලෙඩ රෝග වැළඳෙනවා. පරපෝෂී දිලීර නිසා. ඒ වගේම මිනිසාට ප්‍රයෝජනවත් සතුන්ට ලෙඩ රෝග වැළඳෙනවා. මේ පරපෝෂී දිලීර නිසා. ඒ නිසා දිලීර ආහාර නරක වෙනවා දිලීර නිසා. ඒ නිසා දිලීර අපිට අවාසිත් ගෙන දෙනවා, වාසිත් ගෙන දෙනවා. හරි? එහෙමනම් දිලීර වල ආර්ථික වැදගත්කම. දිලීර මගින් මිනිසාට සහ මිනිසාට ආර්ථිකව වැදගත් ජීවීන්ට ප්‍රයෝජනවත් මෙන්ම අහිතකර තත්ත්ව ඇති කරයි. මේ තියෙන ඒවා. මේ තියෙන අපිට ප්‍රයෝජන ආහාර ලෙස වැදගත් වීම. මේ තියෙන අහිතකර තත්ත්වය. ආහාර නරක වීම මේක අහිතකර තත්ත්වයක්. දිලීර වල ප්‍රයෝජන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනවා. මියගිය ශාකා සත්ව දෙයක එකයි කාබනික ද්‍රව්‍ය කියන්නේ. මියගිය ශාකා සත්ව දෙය මත එන්සයිම් ස්‍රාවය කළා ඒවා දි รา පත් කරමින් වියෝජනය කරනවා. ඒක අපිට ප්‍රයෝජනවත්. පරිසරයෙන් මියගිය දේ ඉවත් වෙලා ඒ ජීවීන්ගේ දේහවල තිබිච්ච මියගිය දේවින්ගේ දේහවල තිබිච්ච සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය ලෙස පසට ලැබෙනවා. ඒක වටිනවා. ඒක අපිට ප්‍රයෝජනයක්. ප්‍රෝටීන් අඩංගු ආහාරයක් ලෙස යොදාගනි. හතු ඒ කියන්නේ ඇතැම් දිලීර සාධන ප්‍රජනක විවිය හතු සමහරක් රටවල මිනිස්සුන්ගේ අපිත් ආහාරයට ගන්නවානේ ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් ලෙස භාවිත කරනවා. ඒකත් ප්‍රයෝජනයක්. ඒක අපිට ඇත්තටම පාසියක්. නේ ඇතැම් දිලීර සාධන හතු අපේ ආහාරය නිසා සමහර විට කර්මාන්තයක් ලෙසම ඇතැම් පුද්ගලයෝ හතු අගාව සිද්ධ කරනවා. දිලීර වවල ඒ දිලීර වලින් හතු අරගෙන ඒ හතු කර්මාන්තයක් ලෙස අරගෙන මේ වෙළඳ පොළට නිකුත් කරනවා. එතකොට හතු නිෂ්පාදනයේ දිලීර වැදගත් වෙනවා. හතු හදන්නේ දිලීර විතරයි වෙන කාටවත් වෙන ජීවින්ට හදන්න බෑ. දිලීර කිව්වට හැම දිලීරෙමත් නෙමෙයි එක්තරා දිලීර කණ්ඩායමක් හදන විශේෂ ප්‍රජනක ව්‍යුහයක් තමයි හතු. පාන් සහ මධ්‍යසාර පැසීමේ ක්‍රියාවට යොදා ගනී. පාන් පිපීමට පාන් බේකරි කර්මාන්තයේදී පාන් පිපීමට ඕනේ මධ්‍යසාර පැසීමට. සීනි කොටස් මත ඊස්ට් දිලීරේ ක්‍රියාත්මක වීමේදී එහි තිබෙන සීනි කොටස් මධ්‍යසාරය බවට පත් වෙනවා. ඒ ක්‍රියාවලියට කියනවා පැසීම. ඒ මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලියට දිලීර භාවිතා කරනවා. එතසුන ඊස්ට්. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය යොදා ගනී. අන්න පෙනිසිලියම් මගින් පෙනිසිලින් ප්‍රතිජීවක ඖෂධ නිපදවීම මම කිව්වේ.
ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් මහත්තයා පෙනිසිලියම් නොටාටුම් කියන දිලීරයෙන් තමයි පළවෙනි ප්‍රතිජීවක ඖෂධය නිපදවුවේ පෙනිසිලින් ඖෂධය. දිලීර මගින් ඇතිවන හානි මෙන්න දිලීර මගින් අපිට තියෙන හානි ප්‍රධාන වශයෙන් මිනිසාට ලෙඩ රෝග, මිනිසාට ප්‍රයෝජන ශාක වලට සතුන්ට ලෙඩ රෝග තවත් තියෙනවා. ආහාර නරක කිරීම. මිනිසාට ආර්ථිකව වැදගත් වන අජීවී පෘෂ්ඨ වලට හානි කිරීම. දැන් උදාහරණයකට කැමරා කාචයක් මත දිලීර පුස් බැඳුනම අපිට ආර්ථික අවාසිය, ත්‍රේතන අවාසියක් තියෙනවා. රෙදි මත දිලීර වර්ධනම පුස් බැඳුනම ඒ රෙදි පාවිච්චි කරන්න බැරි වෙනවා. හානි වෙනවා. දැව මත, හම් මත පුස් බැඳුනම ඒවා පාවිච්චි කරන්න බැරි වෙනවා. අජීවී පෘෂ්ඨ වලට දිලීර මගින් හානි වීම නිසා මිනිසාට ආර්ථික අවාසි තියෙනවා. සතුන්ට රෝග සෑදීම නිදසුන්. සතුන්ට කිව්වට ඇත්තට මෙතන මිනිහා තමයි අරන් තියෙන්නේ අලුහම් සෑදීම විවිධ චර්ම රෝග. හරි? අපිට අලුහම් දද වගේ ඇති වෙන්නේ දිලීර නිසා. ඊට අමතරව සතුන්ටත් විවිධ හැම රෝග ඇති වෙනවා මේ දිලීර නිසා. ශාක වලට රෝග සෑදීම අර්ථාපල් අංගමාර රෝගය. ෆයිටොප්තෙරා ඉන්ෆෙස්ටාන්ස් කියලා දිලීරයක් තියෙනවා. ඒ දිලීරේ නම ෆයිටොප්තෙරා ඉන්ෆෙස්ටාන්ස්. ওই දිලීරයෙන් සාදනවා පශ්චිම අංගමාර කියලා රෝගයක්. වැඩිපුරම වැළඳෙන්නේ අර්ථාපල් වලට. ඒකට කියන්නේ අර්ථාපල් පශ්චිම අංගමාර රෝගය. මේක හැදුනම අර්ථාපල් ශාකයේ සම්පූර්ණ විනාශ වෙනවා. ඒ නිසා ලෝකේ අර්ථාපල් වගාව සහ මුලින් විනාශ කරලා දාන්න සමත් වුණා එක්තරා කාලයකදී මේ ෆයිටොප්තෙරා ඉන්ෆෙස්ටාන්ස් කියන දිලීරයෙන් හැදෙන අර්ථාපල් පශ්චිම අංගමාර රෝගය. ඉතින් අද වර්තමානයේ ඒකට විවිධ ක්‍රම හොයාගෙන තියෙනවා මේක පාලනය කරගන්න. නමුත් මේ ආදී වශයෙන් ශාක වලට විවිධ ශාක මැලවීමේ රෝගී ආදී වශයෙන් විවිධ කොළ කොඩවීම ආදී විවිධ රෝග ඇති කිරීමට දිලීර දායක වෙනවා. විවිධ පෘෂ්ඨ මත වර්ධනය වීම නිසා ආර්ථික හානි සිදුවීම. දැන් මේ බලන්නකො මේ පුද්ගලයෙක්ගේ හැමේ වර්ධනය වෙලා දදයක් වගේ. එතකොට එතන මෙතන මේ වෙනත් ආහාරයක් මත වර්ධනය වීම නිසා ආහාරය නරක වෙලා මෙතන ඇඳුම් මත මේ පුස් වර්ධනය නිසා ඒ ඇඳුම භාවිතා කරන්න. තව දැව මත, හම් මත, කැමරා කාච මත, ඡායාරූප පටල මත වදලා ඒවා විනාශ කිරීම ආර්ථික වශයෙන් හානි සිදු වෙනවා දිලීර මගින්. හරි. ඔන්න එහෙනම් අපි දිලීර කියන කණ්ඩායම ගැන කතා කරලා ඉවර කරා. අපේ දෙවෙනි සුද්ධජීවී කණ්ඩායම දිලීර. ඊළඟට අපි කතා කරන්න හදන්නේ ප්‍රොටසෝවාව ගැන. ප්‍රොටසෝවාව ගැන. ඒතර ප්‍රොටසෝවාව කියන්නේ කවුද? මේගොල්ලෝ තනිකරම ඒකසෛලික ජීවී. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සුද්ධජීවී. මොකද ඒකසෛලික නම් ඇහැට පේන්නේ නැහැ. බහුසෛලික ප්‍රොටසෝවාව නැද්ද? දිලීර හිටියනේ නැත්නම් ආකාර බහුසෛලික. නමුත් ප්‍රොටසෝවාව සියලුම දෙනා ඒකසෛලිකයි. බහුසෛලික ප්‍රොටසෝවාව නෑ. එන අනිවාර්යෙන් අන්වීක්ෂයි පියවි ඇසට පේන්නේ. ඒ වගේම ප්‍රොටසෝවාව සියලු දෙනාත් විෂම පෝෂී. තමන්ගේ ආහාර තමන්ට නිපදවන්න බෑ. සියලුම ප්‍රොටසෝවාව විෂම පෝෂී. තමන්ගේ ආහාර තමන්ට නිපදවා ගන්න බැරි විෂම පෝෂී ආකාර. ඇමීබා, එයුග්ලිනා, පැරමේසියම් මේ වගේ අය. හරි. ඒතර මේගොල්ලෝ සියලුම දෙනා ඒකසෛලිකයි, අන්වීක්ෂීයයි, විෂම පෝෂී. තමන්ගේ ආහාරය තමන්ට නිපදවා ගන්න බෑ. හැබැයි මේගොල්ලෝ අර ජීවත් වෙලා ඉන්න ශාක හා සතුන්ට වැඩිපුර හානි කරන යන්නේ නැහැ. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා එහෙම හානි කරන. උදාහරණ ප්ලාස්මෝඩියම් කියලා ප්‍රොටසෝවාවෙක් ඉන්නවා. මිනිසාගේ රුධිරයේ ඉඳලා මැලේරියා රෝගය ඇති කරන්න දායක වෙනවා. මැලේරියා රෝගය ඇති කරන්න දායක වෙනවා. එයා මිනිහාගේ රුධිරයේ ඉන්නවා, මදුරුවාගේ රුධිරයේ ඉන්නවා. මදුරුවාගේ රුධිරයෙන් තමයි මිනිහාගේ ඇඟට එන්නේ. ඒකයි අපි කියන්නේ මැලේරියා ඇති වෙන්නේ මදුරුවෙක්ගෙන් කියලා. ඒතර මදුරුවාගෙන් නෙවෙයි ඇදෙන්නේ. ඒ මදුරුවාගේ රුධිරයේ ඉන්න ප්ලාස්මෝඩියම් කියන ප්‍රොටසෝවාව මිනිහට මදුරුවා විද්දාම ඇනෝෆිලස් ගානේ මදුරුවෙක් විද්දාම එයාගේ රුධිරයේ ඉන්න අර ප්ලාස්මෝඩියම් කියන ප්‍රොටසෝවාව මිනිහාගේ රුධිරයට ඇවිල්ලා තමයි ලෙඩේ හදන්නේ. රෝග වාහකයා මදුරුවා, රෝග කාරකයා ප්‍රොටසෝවාවේ ප්ලාස්මෝඩියම්. ඒතකොට ඒවයි කලාතුරකින් ඉන්නව නැත්තේ නෑ. හුඟ දෙනෙක් ඉන්නේ ජලයේ ප්‍රොටසෝවාව. ජලයේ ඉඳගෙන ජලයේ ජීවත් වන ඔය බැක්ටීරියා, ඩයටම වගේ අංශු තමයි ආහාරයට ගන්න ප්‍රොටසෝවාව. ජලයේ ජීවත් වෙන ඒකසෛලික බැක්ටීරියා. බැක්ටීරියා ප්‍රොටසෝවාට වඩා ගොඩක් පොඩි. ඒ නිසා බැක්ටීරියාව ආහාරයට අල්ලගෙන මේගොල්ලෝ අල්ලගෙන කනවා ජලයේ ඉන්නකොට. ඊට අමතරව ඩයටම වගේ ඒකසෛලික ඇල්ගාව මේගොල්ලෝ ආහාරයට ගන්නවා. හුඟක් වෙලාවට ජලයේ ඉන්න මේ ප්‍රොටසෝවාව කලාතුරකින් තමයි වෙනත් ජීවීන්ගේ දේහ වලට ඇවිල්ලා ඒගොල්ලන්ට හානි කරමින් ඒගොල්ලන්ගේ පෝෂණ ලබාගෙන. හැබැයි සියලුම දෙනා විෂම පෝෂී. කවුරුවත් ස්වයං පෝෂී ආකාර නැහැ. තමන්ගේ ආහාර නිපදවන්න බෑ. අනිවාර්යයෙන්ම වෙනත් ජීවීන් මත තමයි යැපෙන්න වෙන්නේ. හරි. එතකොට ප්‍රොටසෝවාව නෙවෙයි තනිසෛලකින් සැදි දේහයක් ගන්න සරල අන්වීක්ෂීය ජීවීන්. මේ ඉන්නේ ප්‍රොටසෝවාව. මේ ඉන්නේ ප්‍රොටසෝවාව. අමීබා එහෙම ඉන්නවා. පැරමේසියම් මෙහෙම ඉන්නවා. හරි. මේ ඉන්නේ තවත් ඒ જાතින් ප්‍රොටසෝවාව. අන්වීක්ෂයෙන් බැලුවම පේන්නේ. ප්‍රොටසෝවා වර්ග සංචරණ ව්‍යුහයේ පදනම් කරගෙන වර්ගීකරණය කළ හැකිය. ඕ දැන් සමහර ප්‍රොටසෝවාවන්ට සංචරණය කරන්න ව්‍යාජ පාද තියෙන්නේ. දැන් ඇමීබා.
ඇඳ තියෙන නිසා මම ආයෙ අඳින්න යන්නේ මෙතනින්ම ගමු. ඇමීබා ගත්තොත් ඇමීබා දැන් මේ බලන්න ඇමීබාට තියෙන ව්‍යාජ පාදේ. ඒ කියන්නේ දැන් මේ නිශ්චිත දේ හැඩයක් නැහැ සෛලයට. මේ තනි සෛලය මේ ඒක සෛලිකයි ඇමීබා. එතකොට නිශ්චිත දේ හැඩයක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඉන්නවා. මේවට කියන්නේ ව්‍යාජ පාද. දැන් මෙයාට තව තැනක යන්න ඕන නම් මේක හැඩය වෙනස් කරලා මෙහෙම යනවා. එතකොට මේ හරියට එනවා. තව ඉස්සරහට යන්න ඕන නම් මේ කරලා යනවා. එතකොට සෛලය මේ හරිය. මේ ටිකේ තමයි සෛලය තියෙන්නේ. ව්‍යාජ පාද දදා යනවා. ව්‍යාජ පාද මගින් සංචරණය කරනවා ඇමීබා. ඒ කියන්නේ නිශ්චිත දේ හැඩයක් නැහැ. හැම වෙලාවෙම හැඩය වෙනස් කර ව්‍යාජ පාද මගින් යනවා. සෛලයේ හැඩය නිශ්චිතව තියාගන්න බෑ. නමුත් දැන් පැරමීසියම් ගත්තොත් එයාගේම නැහැ මේ කෙඳි තියෙන්නේ. මේ පක්ෂම කියලා හැඳින්වෙන කෙඳි තියෙනවා. පක්ෂම ලෙස හැඳින්වෙන කෙඳි මේ කෙඳි තියෙන්නේ. ගොඩාක් තියෙනවා කෙඳි බුරුසු ධාරයක් වගේ. පක්ෂම ලෙස හැඳින්වෙන කෙඳි තියෙනවා. මේ කෙඳි මේවට කියන්නේ පක්ෂම. ඒ පක්ෂම මගින් සංචරණය කරනවා. ඒ පක්ෂම මගින් සංචරණය කරනවා. ගොඩාක් කෙඳි තියෙනවා මේ වගේ. පක්ෂම මගින් සංචරණය කරනවා. අන්න පක්ෂම තමයි එතකොට එයාගේ සංචරණ උපාංගය. දැන් එවුග්ලිනා ගත්තොත් මේ ඉන්නේ එවුග්ලිනා. එවුග්ලිනාගේ තියෙන කශිකාවක් මේ තියෙන්නේ. මේ තියෙන කශිකාව. කශිකාව කියන්නේ දිග කෙන්දක් වගේ එකක්. ඕක චලනය කරලා ඉස්සරහට යන්න පුළුවන්. මේ කර නැට්ට වගේ මෙහෙම වනලා ඉස්සරහට සංචරණය කරනවා. එතකොට සංචරණ උපාංග අනුව. දැන් ප්ලාස්මෝඩියම් වගේ එක්කෙනෙක් ගත්තොත් මම කර මැලේරියා රෝගය හදන්න වැදගත් වෙන ප්ලාස්මෝඩියම් එයාට එක සංචරණ උපාංගයක්වත් නැහැ. එයා නිකන් ඕම තනි ගෝලාකාර සෛලයක්. යන්න උපාංග නැහැ. එතකොට කොහොමද යන්නේ? මදුරුවගෙන් තමයි යන්නේ මිනිහට. මිනිහාගෙන් මදුරුවට යනවා, මදුරුවගෙන් මිනිහට යනවා. ජීවන චක්‍රය සම්පූර්ණ කරන්නේ මිනිහාගේ මදුරුවගේ ඇඟ ඇතුලේ. ඇනෝෆිලස් ගණයේ ගැහණු මදුරුවෝ තමයි මෙයා ඉන්නේ. දැන් මෙහෙමනේ. දැන් හිතන්නකෝ මෙහෙම මේ ප්ලාස්මෝඩියම් ඇඟේ ඉන්න මදුරුවෙක් මට විද්දයි කියලා හිතන්නකෝ. එතකොට මේ මදුරුවගේ රුධිරේ ඉඳලා මගේ ඇඟට එනවා මේ ප්ලාස්මෝඩියම්. ඇවිල්ලා මට මැලේරියාව හැදෙනවා. මගේ ඇඟ ඇතුලේ මෙයා වර්ධනය වෙනවා. සංඛ්‍යාව වැඩි කරන ප්‍රජනනය කරලා සංඛ්‍යාව වැඩි කරගෙන මට රෝගේ හැදෙනවා. මට රෝගය හැදුනට පස්සේ හොඳ ඒ කියන්නේ මේ සුද්ධ ජීවියා නැති මේ ප්ලාස්මෝඩියම් නැති හොඳ ඇනෝෆිලස් මදුරුවෙක් කියලා මගෙන් ලේ උරාගෙන බොනකොට මගේ ඇඟේ ඉන්න ප්ලාස්මෝඩියම් ඒ මදුරුවගේ ඇඟට යනවා. හරිද? ඊට පස්සේ එයා ඒ මදුරුවගේ ඇඟෙත් ඒ ප්ලාස්මෝඩියම් වර්ධනය වෙනවා. වර්ධනලා එයා ගිහලා ඊළඟ නිරෝගී පුද්ගලයාට විද්දම එයාටත් යනවා. මේ විදිහට මිනිහාගේ මදුරුවට බොනවා මදුරුවගේ මිනිහාට. ඒ විදිහට තමයි මේ කියන්නේ මෙයාට විශේෂ සංචාරණ උපාංග නැහැ. ඒතර සංචාරණ උපාංග අනුව ගත්තොත් අපිට ප්‍රොටෝසෝවාව ව්‍යාජ පාද තියෙන හැටියට ඇමීබා වර්ග කරගන්න පුළුවන්. පක්ෂම තියෙන හැටියට පැරමේසියම් වර්ග කරගන්න පුළුවන්. පක්ෂම කියන්නේ කුඩා කෙඳි. ඒවා මේ ඔල්ලා තමයි මේ තියෙන කෙඳි මේ ඔල්ලා තමයි සංචාරණය වෙන්නේ ජලය තුල. කශිකා කියන්නේ දිග එක කශිකා ගොඩක් නෑ. උඩරිම එකක් හෝ දෙකක් තියෙන්නේ. ඒක නිකන් නැට්ට වගේ එක වනලා යන්න පුළුවන් කශිකා තියෙනවා ඒ උග්ලිනාට. එකක්වත් නැති අය අපිට ගන්න පුළුවන් ප්ලාස්මෝඩියම් වගේ අය. එතකොට ඒක තමයි වර්ගීකරණය මේගොල්ලෝ එක එක ආකාරයට වර්ග කරනවා. සංචාරණ උපාංග අනුව වර්ග කෙරුවොත් එහෙමයි. සංචාරණ ව්‍යුහය පදනම් කරගෙන වර්ගීකරණය කළ හැකිය. පක්ෂම දැරීම නිසුන් පැරමේසියම්, කශිකා දැරීම නිසුන එවුග්ලිනා, ව්‍යාජ පාද දැරීම නිසුන ඇමීබා. ඊළඟ මේ තියෙන්නේ ඇමීබාගේ ව්‍යුහය ඒක ඔබේ විෂය නිර්දේශ සීමාවෙන් බැහැරව තියෙන ස්වාමින් වහන්සේලාගේ සහ දරුවන්ගේ. නමුත් මේ තියෙන යාගේ මේකේ තියෙනවා නෂ්ටිය මෙතන. මේ තියෙන්නේ සංකෝචක රික්තක එහෙම තියෙනවා. ආහාර රික්තක තියෙනවා. එතකොට මේ තියෙන යාගේ සෛලප්ලාස්මේ කොටස් දෙකයි. කණිකාමේ සෛලප්ලාස්මයක් පර්යන්තේ තියෙනවා. කණිකා නොවන පැහැදිලි සෛලප්ලාස්මයක් ඇතුලෙන් තියෙනවා. මේ තියෙන සෛල පටලේ ව්‍යාජ පාද. ඉතින් මේක තමයි ව්‍යුහය ඇමීබා. රූපේ දැක්කම හඳුනා ගන්න විතරයි තියෙන්නේ. අභ්‍යන්තර ව්‍යුහය නම් කරන්න ඉගෙන ගන්න ඒ තරම් දීර්ඝව මේ විෂය නිර්දේශ සීමාවේ නැහැ. ඊට පස්සේ මේ ඉන්නේ එවුග්ලිනා. එවුග්ලිනාගේ අපිට පේනවා කශිකාව මෙතනින් හටගෙන තියෙනවා. මේ තියෙන යාගේ නෂ්ටිය. මේ තියෙන්නේ එයා නම් ඇත්තටම මේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදව ගන්න. එතකොට ආයේ එනම් කොහොමද එයා ප්‍රොටෝසෝවා වැටුනේ කියලා. විශේෂ හේතුවක් නිසා එයා ප්‍රොටෝසෝවා වැටෙන්නේ. එතකොට මෙයා ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවා ගන්නවා. මේ ඒක නිසා එයා ජලජ පරිසරයේම ඉන්නේ. සාමාන්‍ය කොළ පාට තියෙන වතුර තමයි එවුග්ලිනාලා ඉන්නේ. ඒ ජලයේට වැටෙන හිරු එළියෙන් ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර නිපදවා ගන්නවා. එවුග්ලිනා විශේෂ ප්‍රොටෝසෝවාවේ ප්‍රභා සංශ්ලේෂණය කරන ප්‍රොටෝසෝවාවේ. يعني එයා ස්වයංපෝෂී අතර බැලුවොත් අනික අය අනික හුඟ දෙනෙක් විෂමපෝෂී. ඒ නිසා අපි කියන්නේ ප්‍රොටෝසෝවා සාමාන්‍ය විෂමපෝෂී කියලා. හැබැයි මෙයා ස්වයංපෝෂී. පැහැදිලි? හරි. ඊළඟ පැරමේසියම්. බලන්න පැරමේසියම්ගේ පක්ෂම මේ කෙන්දි පක්ෂම හැමතැනම ඒවෙන් තමයි යන්නේ. මෙයාගේ මෙතන නෂ්ටි තියෙනවා මේ විදියට. මෙතන තියෙනවා මේ සංකෝචක රික්තක ඒවෙන් ජලය අරගෙන පිට කරනවා. මේ ඇදලා අරන් ජලය ගන්නවා ආය එළියට දානවා. ඒකෙන් මෙයාගේ ඇතුලේ
ජල මට්ටම ජල සාන්ද්‍රණය නියතව තියාගන්න. ඉතින් view එක ටිකක් සංකීර්ණයි. මේ අභ්‍යන්තර view එක ඉගෙන ගන්න නැහැ. දැක්කම හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ පැරමීසිය. මෙයාගේ සංචරණ උපාංග මතක තියෙන්න ඕනේ පක්ෂම. ඊළඟට මේනේ ඇමීබාගේ මේ නෂ්ටිය මේක පරිගණක රූපයක්. මේ තියෙන අර ව්‍යාජපාද මේ තියෙන ව්‍යාජපාද දාලා මෙයාට පුළුවන් දැන් මේ තියෙන ආහාර අපි මේ තියෙන බැක්ටීරියාවක් හෝ ඩයටමයක් කියලා ව්‍යාජපාද දෙකක් දාලා මෙහෙම ගන්න පුළුවන්. මෙහෙම අල්ල ගන්නවා. අල්ලගෙන ඇතුළට අරගෙන එන්සයිම ශ්‍රාවය කරලා ඒක දි รา පත් කරලා ඒකේ පෝෂණය ගන්න. ඒ තමයි ඇමීබයි. ඇමීබාගේ සෛල නිශ්චිත හැඩයක් නැත. සෛලප්ලාස්මයේ ගැලීම අනුව ශරීර හැඩය වෙනස් වේ. ඇමීබා ව්‍යාජපාද මගින් ජලය සංචරණය කරයි. ඩයටමා බැක්ටීරියා ආහාර සඳහා අල්ලා ගැනීමටද ව්‍යාජපාද යොදා ගන්නේ. ඩයටම කියන්නේ ඒකසෛලික ඇල්ගාව වර්ගයක්. හරි පොඩි. බැක්ටීරියාත් පොඩි. මේගොල්ලෝ ලොකුයි ඇමීබා සෛලේ. මේ බැක්ටීරියා මේ වගේ ඇමීබා සෛලේ මේ වගේ නා. ව්‍යාජපාද දාලා අල්ලගෙන එන්සයිම ශ්‍රාවය කරලා දි รา පත් කරලා පෝෂණය ගන්න. ජලජ පරිසරයේ ඉන්නේ මේ වගේ කුඩා බැක්ටීරියා ඩයටම් වගේ ජීවීන් තමයි අල්ලගෙන ආහාරයට ගන්න මේගොල්ලෝ. හරි. මොකද මෙයා විෂම පෝෂි අනිවාර්යයි. පැහැදිලි? right. ඊළඟට ප්‍රොටෝසෝවාවන් කාබනික ද්‍රව්‍ය බහුල මිරිදීය ජලාශවල දැක්ගත හැකිය. ඒ කියන්නේ කරදියේ නෙවෙයි කරදිය ඇමීබා කියලා කෙනෙකුත් ඉන්නවා හැබැයි. එයා කරදියේ ඉන්නේ නැත්නම් උඟදෙරේ ප්‍රොටෝසෝවා ඉන්නේ මිරිදියේ. කරදිය ඇමීබා මිරිදිය ඇමීබා කියලා ඇමීබාගේ වර්ග දෙකක් තියෙනවා. කරදිය ඇමීබා කරදියේ ඉන්නවා. මිරිදිය ඇමීබා මිරිදියේ ඉන්නේ. අනික උඟ ප්‍රොටෝසෝවා මිරිදියේ ඉන්නේ. මිරිදිය කියන්නේ ගංගා විල් පොකුණු වගේ ජලයේ පල් වෙච්ච වතුර වල තමයි බොහෝ වෙලාවට ඉන්නේ. ප්‍රොටෝසෝවාන් කාබනික ද්‍රව්‍ය බහුල මිරිදීය ජලාශවල දැක්ගත හැකිය. ප්‍රොටෝසෝවාන්ගේ ආර්ථික වැදගත්කම. දැන් මේගොල්ලන්ගේ ආර්ථික වැදගත්කම ගාව ලොකු වැදගත්කමක් නැහැ. මේගොල්ලන්ගෙන් අපි කර්මාන්ත කරන්නේ නැහැ ප්‍රොටෝසෝවාවන්ගේ. හානි තමයි තියෙන්නේ මේගොල්ලන්ගේ. ප්‍රොටෝසෝවාවන් වෙනත් ජීවීන්ට ප්‍රයෝජනවත් මෙන්ම අහිත කරන අවස්ථාද ඇත. ජලජ ජීවීන්ගේ ආහාරයක් ලෙස ප්‍රොටෝසෝවාවන් වැදගත් වේ. ඒක තමයි ඉතින් ප්‍රයෝජනය කියලා ගන්න නම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ වෙනත් ජලජ ජීවීන්ට මත්ස්‍යෝ වගේ අය, මාළු වගේ අය, කුඩා මසුන් ප්‍රොටෝසෝවාවන්ව ආහාරයට ගන්නවා. ඉතින් මසුන්ට ආහාරයක් වෙනවා. අපිට මිනිසාගේ පැත්තෙන් බැලුවම එහෙම ලොකු වාසියක් නැහැ ප්‍රොටෝසෝවාවන්ගේ. එහෙනම් අපි ඒක කර්මාන්ත සඳහා හෝ වෙනත් විශේෂ කාර්යයක් සඳහා ප්‍රොටෝසෝවා භාවිත කරන්නේ. නමුත් පොඩි මාළුන්ට ආහාරයක් ඇටියට ජලයේ ජීවත් වෙන ඇමීබා වගේ අයව අල්ලගෙන මාළු ආහාරයට ගන්නවා. ප්‍රොටෝසෝවාවන් ආහාරයට ගන්නවා මත්ස්‍ය වගේ අය. ඒ ඇරෙන්න නම් අවාසි තමයි තියෙන. අවාසි කියන්නේ මේගොල්ලන්ගෙන් අපිට විවිධ ලෙඩ රෝග හැදෙනවා. එතකොට මේ තියෙන එක තමයි ප්‍රොටෝසෝවාන් වෙනත් ජීවීන්ට ප්‍රයෝජනවත් වීම අහිත කරන අවස්ථාද ඇත. ජලජ ජීවීන්ගේ ආහාරයක් ලෙස ප්‍රොටෝසෝවාන් වැදගත් වේ. ඇතැම් ප්‍රොටෝසෝවාන් මගින් මිනිසාට දරුණු රෝග ඇති කරයි. උදාහරණ ඇමීබා අතිසාරය, මැලේරියාව, ලීෂ්මානියා. ඇමීබා අතිසාරය කියලා එකක් හැදෙනවා. ඒක ඇමීබා එකකින් හැදෙන්නේ. ඒක හැදුනා එන්ටැමීබා හිස්ටොල්ටිකා වගේ අයගෙන් තමයි හැදෙන්නේ. ඒක හැදුනම ඒක ටිකක් දරුණු උදරාශ්‍රිත රෝගයක්. මේ ලීෂ්මානියාව හැමේ ඇති වෙන රෝගයක්. හරි. මැලේරියාව කියන්නේ රුධිරය ආශ්‍රිතව ඇති වෙන රෝගයක්. එතකොට රෝග ඇති කරනවා ප්‍රධාන වශයෙන් මිනිසාට. ඊට අමතරව සතුන්ටත් ප්‍රොටෝසෝවාන්ගෙන් රෝග ඇති වෙන්න පුළුවන්. නමුත් අපි වැඩිපුර කතා කරන්නේ මිනිසාට වැළඳෙන රෝග ප්‍රොටෝසෝවාන්ගෙන්. ඒක නිසා අවාසියක් තමයි ප්‍රොටෝසෝවාන්ගෙන් අපිට තියෙන්නේ. ඊළඟට ඇල්ගී ගත්තොත් අපේ හතරවෙනි සුද්ධජීවී කණ්ඩායම. දැන් අපි බැක්ටීරියා කතා කරා, දිලීර කතා කරා, ප්‍රොටෝසෝවා කතා කරා. හතරවෙනි සහ හරියට බැලුවොත් අවසාන සුද්ධජීවී කණ්ඩායම ඒ තමයි ඇල්ගී. ඇල්ගී ගැන කතා කරනකොට ඇල්ගී කියන්නේ සුද්ධජීවී කණ්ඩායමක්. හැබැයි සියලුම ඇල්ගාව ස්වයංපෝෂී. විෂමපෝෂී ඇල්ගාව ලෝකේ නැහැ. විෂමපෝෂී දැන් අපි කලින් කතා කරපු ප්‍රොටෝසෝවාව බහුතරයක්ම වගේ විෂමපෝෂී, දිලීර ඔක්කොම විෂමපෝෂී. බැක්ටීරියාවන්ගේ හිටියා ස්වයංපෝෂී අය විෂමපෝෂී අය දෙකම. ඇල්ගාව සියලු දෙනා ස්වයංපෝෂී. ස්වයංපෝෂී කියන්නේ තමන්ගේ ආහාරය තමන්ම නිපදව ගන්නවා, අනික් අය මත යැපෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් ඇල්ගාවන්ගෙන් අපිට හානි නැහැ වැඩි. ලොකු හානියක් නැහැ. ඔය හිටපු ගමන් විෂ ශ්‍රාවය කරන ඇල්ගාවක් දෙකක් ඉන්නවා. නමුත් ඉතින් ඒකේ අපිට ලොකු හානියක් නැහැ. يعني අපේ ඇඟට ඇවිල්ලා අපේ ඇඟ ජීවත් වෙලා ඉන්න ශාකාහ සතුන්ට හානි කරමින් පෝෂණය ලබන්නේ ඒව අවශ්‍ය නැහැනේ. මොකද සියලුම ඇල්ගාව ස්වයංපෝෂී. ස්වයංපෝෂී කියන්නේ ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවා ගන්න. ඒ නිසා ඒගොල්ලන්ට අනිත් ජීවීන් ළඟට යන්න ඕනේ. නමුත් ඒගොල්ලන්ගේ ආරක්ෂාව පිණිස ඒගොල්ලෝ විෂ ශ්‍රාවය කරගන්නවා. ඒ විෂ වලින් ඉතින් අපිට පොඩි හානි වෙන්න පුළුවන් ඇරෙන්න. නැත්තම් ලොකුවට මේ අපිව හොයන් ඇවිල්ලා අපෙන් පෝෂණය ගන්න කියලා අපිට ලෙඩ රෝග හදන්නේ එහෙම ඇල්ගී නෑ. ඒ කියන්නේ පොදුවේ ගත්තම ඇල්ගී කියන්නේ අපිට හොඳ සුද්ධජීවී කණ්ඩායමක්. වැඩිපුර ප්‍රයෝජන තියෙන සුද්ධජීවී කණ්ඩායමක්. හරි හොඳ කණ්ඩායමක් ඇල්ගී කියන්නේ. සියලු දෙනා ස්වයංපෝෂී ඇල්ගාව. ඒ වගේම ඇල්ගාවන්ගේ තියෙනවා ඒකසෛලික ආකාරත් බහුසෛලික ආකාරත්.
ඒකසෛලික ආකාර අනිවාර්යයෙන්ම අන්වීක්ෂයයි. පියවි ඇසට පේන්නේ අන්වීක්ෂයෙන් බලන්න ඕනේ. බහුසෛලික ඇල්ගාව අතර සමහරක් බහුසෛලික ඇල්ගාව බහුසෛලික වුණත් අන්වීක්ෂයයි පියවි ඇසට පේන්නේ. සමහරක් බහුසෛලික ඇල්ගාව මීටර් 30ක් විතර දිගයි. මීටර් 30ක් දිගයි කියන්නේ අනිවාර්යයෙන්ම පියවි ඇසට පේනවනේ. මීටර් 30ක් දිගයි කියන්නේ අනිවාර්යෙන් පියවි ඇසට පේනවා. ඒක නිසා ඒගොල්ලෝ මහේක්ෂ ඇල්ගාව උදාහරණයකට මූදේ ඉන්නවා සමහරක් රතු ඇල්ගාව. දැන් ඇල්ගාවත් වර්ග බෙදෙනවා. හරිත ඇල්ගාව, රතු ඇල්ගාව, දුඹුරු ඇල්ගාව, ඩයටම. ඩයටම නම් ඔක්කොම එක සෛලික ඩයටම ඉන්නේ. ඩයටම. ඒ විදිහට ඇල්ගාවත් කාණ්ඩ වලට බෙදෙනවා. මොකද ඇල්ගී විශේෂ ගණනාවක් තියෙනවා. ඒ ඇල්ගාව අධ්‍යයනය කරනකොට ගැඹුරු මට්ටම් වලදී ඉහළ මට්ටම් වලදී ඇල්ගාව වර්ග කරනවා හරිත ඇල්ගා, රතු ඇල්ගී, දුඹුරු ඇල්ගී, ඩයටම කියලා. මේ අතරින් ඇතම් රතු ඇල්ගී ආකාර මීටර් 30ක් විතර දිගයි. ඒ කියන්නේ මහේක්ෂයි. ඒ වගේම උල්වා කියලා හරිත ඇල්ගාවක් තියෙනවා. කොළ පාට හරිත ඇල්ගාවක් උල්වා කියලා නිකන් සලාද කොළ වගේ බහුසෛලික ඇල්ගාවක්. සලාද කොළ වගේ. ජපානි මිනිස්සු මුහුදු සලාද ලෙස මේ උල්වා කියන හරිත ඇල්ගාව ආහාරයට ගන්නවා. මුහුදු සලාද කියලා ඒගොල්ලෝ කියන්නේ. මුහුදු සලාද මේක මේ කරදියේ වර්ධනය වෙන්නේ. මුහුදු සලාද කියලා කියන්නේ මේ මුහුදු වෙරළේ ගල් පරවල නිකන් කොළ පාට සලාද කොළ වගේ වර්ධනය වෙනවා. ඒතර ඒගොල්ලෝ ජපානි මිනිස්සු මේක ආහාරයට ගන්නවා. ලංකාවේ නම් මං හිතන්නේ වැඩිම ගන්නවයි කියලා. කොහොම හරි ඒගොල්ලොත් බහුසෛලික ඇල්ගාව. ඒ කියන්නේ බහුසෛලික පියවැයට පේන ඇල්ගාව ඉන්නවා මහේක්ෂ ඇල්ගාව. ඒ වගේම බහුසෛලික අන්වීක්ෂ ඇල්ගාවත් ඉන්නවා. ඒකසෛලික ඇල්ගාවත් ඉන්නවා. ඒකසෛලික ඇල්ගාව නම් අනිවාර්යෙන් අන්වීක්ෂයයි. ඒතර මේගොල්ලන්ගේ ඒකසෛලික ආකාර ඉන්නවා, බහුසෛලික ආකාර ඉන්නවා, අන්වීක්ෂීය ආකාර ඉන්නවා, මහේක්ෂ ආකාර ඉන්නවා. ලොකු විවිධත්වයක් තියෙනවා. හැබැයි සියලු දෙනා ස්වයංපෝෂී ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවා ගන්නවා. එතකොට අපි බලමු පොඩ්ඩක් කියවලා ඇල්ගී ජලයේ සහිත පරිසරවල ජීවත් වන ඒකසෛලිකෝ බහුසෛලික ජීවී කාණ්ඩකි. මොවුන් ප්‍රභා සංශ්ලේෂණය. අනිවාර්යෙන් ඇල්ගීන්ට ජීවත් වෙන සෙවණ සහ තෙතමනේ තියෙන්න ඕනේ. සෙවණ සහ තෙතමනේ තියෙන වියලි ගොඩබිම් පරිසරවල ඇල්ගී වර්ධනය වෙන්නේ නැහැ. එක්ක ජලයේ, එක්ක කරදියේ, එහෙම නැත්නම් මිරිදියේ කෙලින්ම වතුර ඇතුලේ වර්ධනය වෙනවා. එහෙම නැත්නම් ගොඩබිම නම් තෙතමනේ සහ සෙවණ සහිත පරිසරවල ඉන්නවා. එකයි මුහුදු වෙරවල් වල ගලා යන දිය සීරාවන් අසල ඇල්ගී වර්ධනය වෙන්නේ. මේ හොද්දට තදට පායන ගල් පරවල ඇල්ගී වර්ධනය වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ලයිකනත් එක්ක තමයි ලයිකන ලෙස තමයි යන්නේ මේ දිලීරත් එක්ක. දිලීරේ යාට ඕන කරන පරිසරය දැන් සමහරක් මේ හොද්දට පායන කළු ගල් පෘෂ්ඨ මත ලයිකන වැඩිලා තියෙනවා. එතන ලයිකනේ තියෙන ඇල්ගාවයි දිලීරය. දිලීරය අරයට ඕන කරන තෙතමනය වයිගෝලෙන් ජල වාෂ්පයෙන් උරලා තෙතමනය වාසස්ථානය කාර්ය ලවණ ටික හොයලා දෙනකොට ඇල්ගාවේ තෙතමනේ තියෙන තැනට ඇවිල්ලා වර්ධන ප්‍රභා සංශ්ලේෂණය කරන දිලීරයට ආහාර නිපදවිලා එතන සහජීවනයේ තියෙනවා. නැත්තම් තනියම නම් ඇල්ගාව කවදාවත් වියලි ගොඩබිම් පරිසරවල ඉන්න බෑ. එයාට තෙතමනේ ඕනේ. ඒක නිසා එක්ක කරදියේ ඉන්නවා මුහුදේ. එහෙම නැත්තම් මිරිදියේ ඉන්නවා. මිරිදියේ ජලාශ ගංගා විල් පුකුණු වල. එහෙම නැත්තම් සෙවණ සහ තෙතමනේ සහිත භෞමික පරිසරවල ජීවත් වෙන ඇල්ගාව. ඒ වගේම මේගොල්ලෝ සියලු දෙනා ස්වයංපෝෂී ප්‍රභා සංශ්ලේෂී. එතන මේ ඉන්නේ ඒකසෛලික ඇල්ගාවක් ක්ලැබිඩොමොනාස්. මේ තියෙන යාගේ හරිත ලවය මේ කෝප්පාකාර හරිත ලවයක් තියෙන. මේ තියෙන නෂ්ටිය හරිත ලවයක් තියෙනවා. හරි හරිත ලවය මේ තියෙන්නේ. ඒකෙන් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඉතින් නෂ්ටිය ඒකසෛලිකයි මෙයා. මෙයාට කශිකා දෙකක් එහෙම තියෙනවා. ඒ දෙකෙන් සංචරණය කරනවා. ක්ලැබිඩොමොනාස් කියන්නේ ඒකසෛලික හරිත ඇල්ගාවක්. මේ තියෙන්නේ ස්පයිරෝගයිරා කියන බහුසෛලික ඇල්ගාව. ඒක සූත්‍රිකා ආකාරයක් තියෙන මේ සූත්‍රිකා. සූත්‍රිකා. ඒ සූත්‍රිකා අතු බෙදිලා නැහැ. මේ දැන් මේ සූත්‍රිකා වල සෛල තියෙනවා මෙහෙම. එක සෛල ඔන්න ඔහොම. ඇල්ගී සූත්‍රිකා. සෛලාකාර සූත්‍රිකා. එතකොට මේවයි මේ බහුසෛලිකයි. ඒ සූත්‍රිකාවක් ඇහැට පේන්නේ නැහැ. නමුත් සූත්‍රිකා ගොඩක් එකතු වුණාම ඇල්ගාව ඇහැට පේනවා ස්පයිරෝගයිලා. මේ තින් තලස සමහරක් අය මේ වගේ සූත්‍රිකා නැතුව මේ වගේ නිකන් පත්‍ර නෙවෙයි මේ වගේ තලසාකාර දෙයක් නිකන් අර මුහුදු සලාද උල්වා කියන්නේ උල්වා. හරි. මෙයා උල්වා කියන එක්කෙනා එයා මුහුදු සලාද හැටියට ජපානයේ අය ආහාරයට ගන්න එකයි මුහුදු වෙරළේ මේව නිකන් තලසාකාර දෙයක් ලෙස වර්ධනවා. මේක ගොඩක් සෛල වලින් සමන්විත බහුසෛලීය දෙයක්. ඒතර මේගොල්ලෝ තමයි ඔය තුන් දෙනාම ඇත්තටම හරිත ඇල්ගාව තුන් දෙනෙක්. තව රතු ඇල්ගාව ඉන්නවා මීටර් 30ක් විතර දිග යෝධ මහේක්ෂ අය මුහුදේ ඉන්නවා. ඒතකොට ඒගොල්ලන් බලන්න අපිට අන්වීක්ෂ ඕනේ නැහැ. දැන් මෙයාවත් අන්වීක්ෂ ඕනේ නැහැ. මෙයාව බලන්න ඕනේ අන්වීක්ෂ. මේකේ සූත්‍රිකා බලන්න නම් අන්වීක්ෂ ඕනේ. නිකන් බැලුවොත් නිකන් කොළ පාටට පේනවා. මෙයාගේ ඕනේ නැහැ. මේ තලස හොඳට පේනවා. ඇල්ගී වල ආර්ථික වැදගත්කම. ඇල්ගී වෙනත් ජීවීන්ට ප්‍රයෝජනවත් මෙන්ම අහිත කරන අවස්ථාවලත් ඇත. අහිත කරයි කියලා කියන අදහස් ගන්න සමහර ඇල්ගී විෂ ශ්‍රාවය කරනවා. ඒත් අපේ ඇඟට ඇවිල්ලා ශ්‍රාවය කරන්නේ නැහැ. අපි ඒගොල්ලන් අල්ලන්න ගිහිල්ලා
ඒ විෂ ගෑවෙන්න පුළුවන්. නැත්තම් ලොකුවට වෙන්නේ නැහැ. ජලජ පරිසරවල ආහාර දාම වල ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස ක්‍රියා කිරීම. ඔව්. ඒ කියන්නේ හුඟක් ජලයේ දින ආහාර දාම වල මේගොල්ලෝ තමයි පළවෙනි පුරුක හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඇල්ගී ආහාරයට අරන් තමයි කුඩා මසුන් ජීවත් වෙන්නේ. හුඟක් වෙලාවට. ප්‍රොටෝසෝවාවත් ආහාරයට ගන්නවා. ඇල්ගී ආහාරයට අරන් ඔය තල්මස් වගේ අය ඇල්ගී තමයි ආහාරයට ගන්නේ. තල්මසා තමයි දැන්ට නිල් තල්මසානේ ලෝකේ ඉන්න ලොකුම සත්වයා. එයා ආහාරයට ගන්නේ ඇල්ගී. එයා මේ මාළු කන්නේ නැහැ. වෙන මාළු පොඩි මාළු අල්ලගෙන කන්නේ නැහැ. ඇල්ගී තමයි කන්නේ. ඇල්ගී ආහාරයට ගන්නවා. ඒ වගේ ජලජ ආහාර දාම වල පළවෙනි පුරුක ලෙස නිෂ්පාදක ලෙස ක්‍රියාත්මක වෙන ප්‍රභා සංශ්ලේෂණය කරනවානේ. ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවනවා. ඒ ආහාර අරගෙන තමයි ජලජ ආහාර දාම පටන් ගන්න එතන. ඇල්ගී වලින්. ඇල්ගී ආහාරයට ගන්නවා කුඩා මසුන් ආහාරයට ගන්නවා විශාල මසුන්. ওই විදිහට ආහාර දාම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ජලජ පරිසරවල ආහාර දාම වල ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස ඇල්ගී ක්‍රියාත්මක වෙනවා. දිලීර සමග සාධන සහජීවී සංගමයක් වන ලයිකන සෑදීමට දායක වීම. මම කියන්නේ ලයිකන කියන්නේ මොනවද? දිලීරයි ඇල්ගී අතර තියෙන සහජීවන සම්බන්ධය. ඇල්ගාව දිලීරට ආහාර නිපදවලා දෙනවා. දිලීර ඇල්ගාවට අවශ්‍ය වාසස්ථානයේ තෙතමනේ කංජ පෝෂක ටික අරන් දෙනවා. හරි. එමෙන්ම ඇතැම් ඇල්ගී විශේෂ විෂ ශ්‍රාවය කරයි. ඇතැම් ඇල්ගී ආකාර විෂ ශ්‍රාවය කරයි. ඊළඟට ඔන්න වෛරස්. අපි කතා කරන්න යන අවසාන සුද්ධජීවී කණ්ඩායම ඇත්තටම සුද්ධජීවීන්ද කියලා වර්ග කරගන්න බැරි තත්ත්වයකුත් තියෙනවා. මොකද වෛරස් කියන්නේ අමුතු ජීවීන් කණ්ඩායමක්. සුද්ධ ජීවීන් අතරත් ඊ타ත්ම කුඩාම සුද්ධ ජීවී ආකාරය තමයි වෛරස. මම එක සංසන්දනාත්මකව මෙහෙම කියන්නම් ඔබ වහන්සේලාට. දැන් අපි බැක්ටීරියා ගැන ඉගෙන ගන්නකොට කියන්නේ බැක්ටීරියා ඊ타ත්ම කුඩායි ආලෝක අන්වීක්ෂණයවත් හරියට පේන්නේ නැහැ කියලා. බැක්ටීරියාවක් හරියට බලන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයට යන්න ඕනේ කිව්වනේ. එතන හිතා ගන්න පුළුවන් බැක්ටීරියාව කොච්චර කුඩාද කියලා. බැක්ටීරියා සෛලයකින් මිලියනෙන් පංගුවටත් වඩා කුඩායි වෛරසය. අච්චර පොඩි බැක්ටීරියා සෛලයෙන් මිලියනෙන් පංගුවකටත් වඩා කුඩායි වෛරසය. ඒ නිසා වෛරස ඊටාම කුඩා සුද්ධ ජීවීන් කණ්ඩායමක්. කිසිසේත් ආලෝක අන්වීක්ෂණයෙන් බලන්න බෑ. ආලෝක අන්වීක්ෂණයට නම් කවදාවත් වෛරස පේන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් තමයි බලන්න ඕනේ. ඒකත් ඉතා දියුණු විභේදන බලයක් තියෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් බැලුවම තමයි වෛරසය පේන්නේ. දැන් මේකට මේ නම ආවෙත් පුදුම විදියට ඒ කාලේ මේ දුම්කොළ ශාක වලට වැරදුනා දුම්කොළ පත්‍ර විචිත්‍ර රෝගය කියලා එකක්. දුම්කොළ පත්‍ර විචිත්‍ර රෝගය. හරි මේක ඇත්තටම වෛරසයක් නිසා වැළඳුනේ. ඒ කාලේ මේ වෛරස කියලා දෙකක් දැනගෙන හිටියේ නෑ. දුම්කොළ පත්‍ර විචිත්‍ර රෝගය. අයිවනොස්කි කියන විද්‍යාඥයා මේ ඔය පත්‍ර විචිත්‍ර රෝගයේ වැළඳිලා තිබිච්ච දුම්කොළ ශාකයකින් යුෂය අරගෙන ඒ රෝගයේ නොයැළඳුණු දුම්කොළ ශාකයකට බද්ධ කෙරුවා. එන්නත් කෙරුවා. රෝගයේ තියෙන දුම්කොළ ශාකයකින් යුෂය අරගෙන රෝගයේ නොමැති දුම්කොළ ශාකයකට එන්නත් කෙරුවා. එන්නත් කෙරුවම ඒ නිරෝගී ශාකයටත් මේ රෝගේ වැළඳුණා. පත්‍ර විචිත්‍ර රෝගය. ඒ අනුව අයින්වස් තීරණය කරා මේ අර කලින් ශාකයේ තිබිච්ච කුඩා ඇසට නොපෙනෙන ඉතා කුඩා අංශුමය සාධක වර්ගයකින් තමයි මේ රෝගේ පැතිරෙන්නේ බෝ වෙන්නේ කියලා. ඒ සාධකයේ කියන වචනේ අරගෙන ලතින් භාෂාවෙන් මට මතක හැටියට සාධකයේ කියලා කියන්නේ වෛරස්. වෛරස් කියන්නේ සාධකයේ කියන එක. එනවා අංශුමය සාධකයේ කියන අර්ථය ඇතුව තමයි අයිවනොස්කි එදා මේ රෝගකාරකෙන් නම දුන්නේ වෛරස් කියලා. අදටත් අපි ඒක පාවිච්චි කරනවා. වෛරස්. ඉතින් අද වන විට විවිධ රෝග ඇති කිරීමට වැදගත් වෙන වෛරස් ගණනාවක් තියෙනවා. වෛරස් වල තියෙන මේක ඇත්තටම ජීවීන්ද කියලා කියන්න බෑ. හේතුව තමයි මෙන්න මේක. ඔන්න අහගන්න. ඇයි වෛරස් ජීවීන් ලෙස වර්ග කරගන්න බැරි? පළවෙනි කාරණාව තමයි ජීවියෙක් නම් සෛල වලින් හැදිලා තියෙන්න ඕනේ. එක්ක එක සෛලකින් එහෙම නැත්නම් සෛල ගොඩකින්. වෛරස් වලට එක සෛලයකුත් නැහැ, සෛල ගොඩකුත් නැහැ. වෛරසයක් හැදලා තියෙන්නේ මේ වගේ වටේට තියෙන ප්‍රෝටීන් කොපුවකිනුයි. මේ වගේ වටේට තියෙන ප්‍රෝටීන් කොපුවකිනුයි. මැද තියෙන නියුක්ලියික් අම්ල කාණ්ඩයකුයි. ඒ කියන්නේ එක්ක DNA එහෙම නැත්නම් RNA දෙකෙන් එකක්. ඒතකොට මේක සෛලයක් නෙවෙයි. අපි සාමාන්‍ය සෛලය කියලා ඉගෙන ගන්න මේක නෙවෙයිනේ. වටේ තියෙන ප්‍රෝටීන් කොපුවයි මැද තියෙන නියුක්ලියික් අම්ල කාණ්ඩයටයි සෛලයක් කියන්න බෑනේ. මේක තමයි වෛරසය. ඒ කියන්නේ සෛලයක් නෙවෙයි. ඒතර අපි ජීවීන්ගේ ලාක්ෂණිකයක් හැටියට ඉගෙන ගන්නවා ඉහළ මට්ටම් වලට එනකොට ජීවියෙක් නම් සෛල වලින් හැදලා තියෙනවා. ඉතින් මේක සෛලයක් නෙවෙයි. ඒතර ප්‍රශ්න කියනවා නම් මෙයා ජීවියෙක්ද? ඔන්න. සෛලීය සංවිධානයක් නොමැති වීම වෛරස අජීවීන් ලෙස සැලකීමට එක හේතුවක්. දෙක. ජීවියෙක් නම් ජීවියෙක් තුල DNA RNA දෙකම තියෙනවා. ඕනම ජීවියෙක් තුල අඩුම ගානේ බැක්ටීරියා තුල පවා DNA RNA දෙකම තියෙනවා. මෙයාගේ එක්ක DNA එක්ක RNA දෙකෙන් එකයි. සමහර වෛරස් වල DNA තියෙනවා.
සමහර වෛරස් වල RNA තියෙනවා. උදාහරණයකට කොරෝනා වෛරසය. AIDS වෛරස් එකේ තියෙන RNA. නමුත් අනිත් සමහරක් වෛරස් වල DNA තියෙනවා. ඒතකොට දෙකෙන් එකයි තියෙන්නේ. ජීවියෙක් නම් දෙකම තියෙනවා. DNA හා RNA දෙකම තියෙනවා. මෙයාගේ දෙකෙන් එකයි. ඒ නිසාත් මෙයාව ජීවියෙක් ලෙස වර්ග කරන්න බෑ. 3. ජීවියෙක් නම් පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙන්න ඕනේ. එන්සයිමීය පරිවෘත්තීය ක්‍රියා. මේක එක පරිවෘත්තීය ක්‍රියාවක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ජීවියෙක් ලෙස සලකන්න බෑ. ශෝෂණය, වර්ධනය එකක්වත් නැහැ. ශෝෂණය කරන්නේ නැහැ. වර්ධනය වෙන්නේ නැහැ. ආහාර ගන්නෙ නැහැ. ශෝෂණය පෝෂණය ලබන්නේ නැහැ. උද්දීප්තතාවේ නැහැ. සමායෝජනේ නැහැ. බහිස්රාවයක් නැහැ. ඒව නැහැ. පරිවෘත්තීය ක්‍රියා නැහැ. එහෙනම් ජීවියෙක් නම් එන්සයිම තියෙන්න ඕනේ. එක එන්සයිමයක්වත් නැහැ. එතකොට ඔයගොල්ලෝ කියයි එහෙමනම් දරුවෝ ටික කියයි නේද මගේ ස්වාමීන් වහන්සේලාට කියයි එහෙමනම් සර් ඉතින් මේගොල්ලෝ අජීවීනේ. නෑ එකම එක ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? මෙයාට පුළුවන් තමන්ගේ වර්ගය ආභෝ කරන්න. වර්ගය ආභෝ කරන එක අජීවීන්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක ජීවී ලක්ෂණ. කියන්නේ ප්‍රජනනය. අන්නේ ලක්ෂණ නිසා අපිට අජීවීන් කොට තල්ලු කරන්න බෑ මෙයාව. අනික හුඟක් ලක්ෂණ අතින් අජීවී. සෛලීය සංවිධානයක් නැහැ. පරිවෘත්තීය ක්‍රියා නැහැ. DNA RNA දෙකම නැහැ. දෙකෙන් එකයි. ඊට පස්සේ මොනවද මේ ශෝෂණය කරන්නේ නැහැ, පෝෂණය ලබන්නේ නැහැ, වර්ධනය වෙන්නේ නැහැ. ඒ මොකක්වත් ලක්ෂණයක් නැහැ. හරි? කිසිදු එන්සයිමයක් නැහැ. මොකක්වත් නැහැ. ඒක නිසා අජීවීන්ගේ පැත්තට දාන්න යනකොට මෙයා එක ලක්ෂණයක් පෙන්නනවා. මොකක්ද? තම වර්ගය වූ කර. අන්න එතනදී අපිට ආයේ පොඩ්ඩක් මග තියන්න වෙනවා. ඒ කියන්නේ ජීවීන්ද. වර්ගය වූ කරන්නේ නැහැ නේ අජීවීන්. එකම එක ලක්ෂණය ඒක තමයි. හැබැයි ඒක තනියම බෑ. දැන් සාමාන්‍ය ජීවිත තනියම තමන්ගේ ජීව විශේෂ තනියම පුළුවන්. මෙයාට එහෙම වෙන ධාරක සෛලයක් හම්බ වෙන්න ඕනේ මෙහෙම. හිතන්නකො බැක්ටීරියා සෛලයක් හම්බුණා කියලා මෙහෙම. ලොකු බැක්ටීරියා සෛලයක් හම්බුණා කියලා මෙහෙම. මේක බැක්ටීරියා සෛලයක් කියලා හිතන්නකො. හරි. මේ තියෙන බැක්ටීරියා සෛලයේ සෛල බිත්තිය. මේ තියෙන අර යාගේ මැද තියෙන දඟර ගැසුණු අර මං කියවේ DNA අණුවක් තියෙනවා කියලා. හරි. දැන් මේ වෛරසයේ තියෙනවා මේ බැක්ටීරියා සෛලයට සම්බන්ධ වෙනකොට මේ ප්‍රෝටීන් කොපිය තියෙනවා. මෙහෙම මේ ඒවට කියන රිසෙප්ටර්ස්. ඔහොම. මෙන්න මේ වගේ ඒවා තියෙනවා. වටේටම තියෙනවා. දැන් මෙයා මේන් එකක් පාවිච්චි කරලා මේ සෛල බිත්තියට සම්බන්ධ වෙනවා. මෙහෙම ගිහිල්ලා මේ වෛරස් එකම පොඩියට ඇඳුත් මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මෙතන සිදුරු කරනවා. මෙතන සිදුරු කරනවා. සෛල බිත්තිය සිදුරු කරලා අර එයාගේ තිබිච්ච මේ DNA RNA කෑල්ල මේක හරහා මේකට එවනවා. එතකොට මේ DNA RNA කෑල්ල මේකට කියලා සම්බන්ධ වෙලා මේ නෂ්ටිය ලවා මේ ධාරක සෛලය කියලා මේක හැබැයි බැක්ටීරියා සෛලයම වෙන්න ඕනේ නැහැ. සත්ව සෛලයක් වෙන්නත් පුළුවන්, ශාක සෛලයක්. කියන්නේ අපිට හානි වෙන්න පුළුවන්. ශාක වලට මේ වෛරස් වලින් හානි වෙන්න පුළුවන්, බැක්ටීරියාවන්ට හානි වෙන්න පුළුවන්. වෛරස් කියන්නේ ලෙඩම තමයි. ආයේ වාසියක් නැහැ වෛරස් වලින්. එක්කොම සත්වයකගේ ධාරක සෛලයක්. එහෙම නැත්නම් ශාකයේ ධාරක සෛලයක්. එහෙම නැත්නම් බැක්ටීරියාවගේ ධාරක සෛලයක්. මම උදාහරණයක් ගත්ත බැක්ටීරියාව මේක ශාක සෛලයක් වෙන්නත් පුළුවන්, සත්ව සෛලයක් වෙන්නත් පුළුවන්. එකම ක්‍රියාව වෙන්නේ. මෙයා සම්බන්ධ වෙනවා මේ රිසෙප්ටර්ස් පාවිච්චි කළේ සත්ව සෛලයට හෝ ශාක සෛලයට බැක්ටීරියා සෛලයේ පිටත පටලයට නැත්නම් සෛල බිත්තියට. ඊළඟට මේක සිදුරු කරලා තමන්ගේ අර තියෙන DNA RNA කැල්ල එවනවා. ඒකේ වල දැන් මේ කොරෝනා වෛරසය වේවා AIDS වෛරසය වේවා මේක තමයි වෙන්නේ. ඒවල අර සත්ව සෛලයේ හෝ ශාක සෛලයේ නෂ්ටියක් තියෙනවා, බැක්ටීරියා සෛලයේ සංවිධානු නොවුණු නෂ්ටියක් තියෙනවා. ඒකේ තියෙන DNA එකට මේ DNA එක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට පස්සේ නිකන් හරියට අර බැක්ටීරියා මේ අර ධාරක සෛලය, ඒ කියන්නේ සත්ව සෛලය, ශාක සෛලය, බැක්ටීරියා සෛලය මෙයා නතු කරගත්තා වගේ තමයි මෙයා මේ අලුතෙන් ආපු DNA කැලේ කියන විදිහ තමයි සෛලේ වැඩ. දැන් මෙයා මොකද්ද කියන්නේ? මෙයා කියනවා අනික් ඔක්කොම වැඩ නවත්තලා මගේ ජාතියේ ප්‍රෝටීන් කොපුයි මගේ ජාතියේ DNA කැලි RNA නම් RNA කැලි හදන්න. එතකොට මේ ධාරක සෛලයට මේ අපේ ඇඟේ සත්ව සෛලයට නැත්නම් ශාක සෛලයට එහෙම නැත්නම් බැක්ටීරියා සෛලයට වෙන වැඩ කරන්න බෑ. ඒක තමයි මේකේ හැටි. මෙයා කියන දේ කරනවා අනේ මේක ඇතුලේ හැදෙනවා ප්‍රෝටීන් කොපු. හරි සෛලේ යාන්ත්‍රණ පාවිච්චි කළා. මොකද මෙයාට තනියෙන් හදා ගන්න බෑ. මේ සෛලේ යාන්ත්‍රණ පාවිච්චි කරලා හදා ගන්නවා ප්‍රෝටීන් කොපු. ඒ වගේම අර මේකේ තිබි DNA RNA කැලිත් හදාගෙන ඒවා මේක ඇතුලට දා ගන්නවා. දැන් දාගත්තයි කියන්නේ මොකද්ද? අර ධාරක සෛලය ඇතුලේ අර වගේ වෛරස් අංශු ගොඩාක් හැදෙනවා. අන්තිමට හැදිලා
ධාරක සෛලයේ පුපුරවාගෙන මේවා නිදහස් වෙනවා. එතකොට ධාරක සෛලයේ විනාශයි, ශාක සෛලයේ, සත්ව සෛලයේ, බැක්ටීරියා සෛලයේ විනාශයි මේගොල්ලෝ යනවා. ගිහිල්ලා තව ධාරක සෛල වලට යනවා අර විදිහට. එක එක්කිනා ගිහිල්ලා ඒව ඇතුළට ගිහිල්ලත් අර විදිහටම සෛල බිත්තියට පටලයට සම්බන්ධ වෙලා සිදුරු කරලා ඒගොල්ලන්ගේ මේව කැලේ යවනවා. ඒගොල්ලෝ ලවත් අදාගන්න ওই විදිහට සංඛ්‍යාව එන්න වැඩි කරගන්න. ඒ කියන්නේ මොන ක්‍රමයකින් හරි තමන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා, ප්‍රජනනය කරනවා. ප්‍රජනනයකින් ලක්ෂණ පේනවා. හැබැයි තනියෙන් කරන්න බෑ. වෙනක ධාරක සෛලයක් හමුවේ තමයි කරන්නේ. එහෙම කරනකොට ධාරක සෛලයට හානි වෙනවා. ඒක නිසා වෛරස් වලින් ලෙඩම තමයි හැදෙන්නේ. බැක්ටීරියාට නම් බැක්ටීරියා විනාශ වෙනවා. සත්වයේ දේහයට ඇවිල්ලා වුණොත් සත්වයාට ලෙඩ රෝග හැදෙනවා. ඒ සෛල විනාශ වෙනකොට ලෙඩ රෝග හැදෙනවා. ශාකයකට ගිහිල්ලා ওই විදිහට කරොත් එimhe ශාකයේ සෛල විනාශ වෙනකොට ශාකෙට ලෙඩ රෝග හැදෙනවා. ඒ නිසා වෛරස් වලින් මිනිසාට, සතුන්ට, ශාක වලට විවිධ ලෙඩ රෝග හැදෙනවා. ලෙඩම තමයි වෛරස් කියන්නේ. හරි? ඒතර ඒ විදිහට. ඔක තමයි තත්ත්වය. ඒ නිසා වෛරස් අපිට ජීවීන්ද අජීවීන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද එකම ලක්ෂණයක් පෙන්වනවා ප්‍රජනනය කියන ලක්ෂණය වෙනත් ධාරක සෛලයක් හමුවේ තමන්ගේ සංඛ්‍යාව වැඩි කර ගන්නවා. අනික කිසිදු ජීවී ලක්ෂණයක් නෑ අජීවීන්ගේ පැත්තේ. ඒ නිසා ජීවී අජීවී අතරමැද තමයි තියලා තියෙන්නේ. වෛරස් ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි. වෛරස් සතු එකම ජීවී ලක්ෂණය වනුයේ ධාරක සෛලයක් තුළ ගුණණය වීම පමණි. ගුණණය කියන්නේ සංඛ්‍යාව වැඩි කර ගන්න එක පමණි. බැක්ටීරියාවක ප්‍රමාණයෙන් මිලියනින් පංගුවටත් වඩා කුඩා මෙම වෛරස් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ පමණක් දැකිය හැකිය. වෛරස් සෛලයක් ලෙස නොසැලකේ. සෛලයක් නෙවෙයිනේ. සෛලයක් නම් පටලයක් තියෙන්න ඕනි. පිටින් සෛල බිත්තියක් ඇතැම් විට තියෙනවා. ඇතුලේ සෛල ප්ලාස්මයක් තියෙනවා. ඒක ඇතුලේ නෂ්ටියක් තියෙනවා. ඉන්ද්‍රිකා තියෙනවා. සෛල ප්ලාස්මයේ ගලා යෑමක් තියෙනවා. එහෙම තියෙනවා. මේකේ මොකුත් නැහැ. ප්‍රෝටීන් කොපුවයි මැද නියුක්ලික් අම්ල අණුවයි. DNA RNA දෙකෙන් එක. ඒතර ඒක අපිට කියන්න බෑනේ. සෛලයක් කියලා. සෛලයන් ලෙස නොසැලකේ. ඒවා නියුක්ලික් අම්ල මැදකින්. ඒ කියන්නේ DNA RNA දෙකෙන් එකකින් මැද තියෙනවා. හා ඒ වටා පිටි ප්‍රෝටීන් වැස්මකින් සෑදී ඇත. මේ තියෙන ප්‍රෝටීන් වැස්ම ඇතුළේ තමයි DNA තියෙන්නේ. මේ මොනවද මේ ඉරි තියෙන්නේ කියලා කවුරුහරි ආයි. ඒතකොට ඒ තියෙන්නේ ඇත්තටම මේ අර ප්‍රෝටීන් කොපුවට ගිහලා ධාරක සෛලයකට සම්බන්ධ වෙන උන් කරන ඒ සම්බන්ධක ස්ථාන. හරි? ඒතර මේ සම්බන්ධක ස්ථාන වහන එක තමයි අපි වෛරස් ලෙඩකට බේරෙන්නේ. දැන් කොරෝනා වලදී දැන් මේ වගේ මේ සම්බන්ධක ස්ථාන ගිහලා අර ධාරක සෛලය හම්බේ තියෙන ස්ථාන වහනවා. වහලා දැම්මම මෙයාට සම්බන්ධ වෙන්න බෑ. එතකොට ලෙඩේ බෝ වෙන එක වලකිනවා. මේ වෛරසයට ගුණණය වෙන්න නම් සෛලය ඇතුළට යන්න එපයි. අපි කරන්නේ සාමාන්‍යයෙන් දැන් එන්නතක් වගේ එකක් හදනකොට දැන් මෙයාට මේ සම්බන්ධ වෙන ස්ථාන මෙතනට ගිහලා සම්බන්ධ වෙන තැන් තියෙනවා. මේවා ටික ඔක්කොම වහලා දානවා. මොකක් හරි වෙන අංශුවක් හදලා මේවා ටික ඔක්කොම වහලා දානවා. මේවා ටික ගිහලා මේ වැහුණාට පස්සේ මෙයාට සම්බන්ධ වෙන්න බෑ ධාරක සෛලය. ධාරක සෛලයට සම්බන්ධ වුනේ නැත්නම් තමන්ගේ සංඛ්‍යාව බෝ කරන්න බෑ. ඒතකොට ලෙඩේ ඇඟ ඇතුලේ වර්ධනය වෙන්නේ නැහැ. ලෙඩේ හැදෙන්නේ නැහැ. ඒක තමයි මේකට විකල්පය ලෙස භාවිතා කරන්නේ ඒක. හරි? නිදහස් වෛරසයක් කියන ජීවියක් නොමැති රසායනික ද්‍රව්‍යයක් පමණි. ප්‍රෝටීන් කොපුවයි මැද නියුක්ලික් අම්ල කාණ්ඩය. සුදුසු ධාරක සෛලයක් හමු වූ විට සෛල පටලයේ බිඳගෙන වෛරසයේ නෂ්ටික ද්‍රව්‍ය සෛලය තුළට මුදාහරි. නෂ්ටික ද්‍රව්‍ය DNA RNA කැලේ යවනවා. පසුව ධාරක සෛලයේ මුදාහරි. පසුව ධාරක සෛලයේ පිපිරි නව වෛරස් මුදාහරි. ඇතර වෙන්නේ මුලින්ම නෂ්ටික ද්‍රව්‍ය සෛල මුදාහැරියට පස්සේ ඒක ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා අර ධාරක සෛලේ නෂ්ටිය ලවා තමන්ගේ ප්‍රෝටීන් කොපුයි නියුක්ලික් අම්ලයි හදාගෙන නව වෛරස් අංශු හදනවා. පස්සේ තමයි ධාරක සෛලේ පිපිරිලා ඒ අලුත් වෛරස් අංශු එළියට එන්නේ. පසුව ධාරක සෛලේ පිපිරි නව වෛරස් මුදාහරි. වෛරස් එකේ ජීවිකු ලෙස හැසිරිය හැක්කේ වෙනත් ජීවි සෛලයක් තුළදී පමණි. වෙනත් ධාරකයක් නැත්නම් එයා නිකම් පාඩුවේ ඉන්නවා. වෙන ධාරක සෛලයක්, ශාක සෛලයක් හෝ සත්ව සෛලයක් හෝ බැක්ටීරියා සෛලයක් හවුමුණාට පස්සේ තමයි ඒක ලවා තමයි තමන්ගේ සංඛ්‍යාව වැඩි කරගන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ තියෙන AIDS වෛරසය බැක්ටීරියා භක්ෂක වෛරසයක් මේ. බැක්ටීරියා භක්ෂක වෛරසය බානික හැඩය. කුරුළුණු රෝගයට වැදගත් වන වෛරසය. කුරුළුණු වෛරසය. ඒතර මේ තියෙනෙත් AIDS වෛරසයේ විව්වේ මේ තියෙන ප්‍රෝටීන් කොපුව. මේ තියෙන්නේ මැද තියෙන RNA කාණ්ඩ. මේ තියෙන අර ඒකේ රිසෙප්ටර්ස් මේවෙන් තමයි ධාරක සෛල වලට සම්බන්ධ වෙන්නේ. මේ තියෙන බර්ඩ් ෆ්ලූ වෛරස් කියන්නේ කුරුළුණු රෝගයේ වෛරස් එකේ ස්වභාවය. මේ තියෙන මැද තියෙන RNA කෑල්ල. මේ තියෙන වටේ ප්‍රෝටීන් කොපුව. ඒ ප්‍රෝටීන් කොපුවේ මේ තියෙන අර රිසෙප්ටර්ස් මේ සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තියෙන බැක්ටීරියා වෛරස් එක හැඩේ මේ නිකන් නැට්ටක් වගේ එකක් තියෙනවා. මෙතන තමයි ප්‍රෝටීන් කොපුව. මේක ඇතුලේ අර DNA RNA කෑල්ල. මේකේ මේ අණ්ඩු වලින් තමයි ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ ගිහිල්ලා මේ බැක්ටීරියා සෛලේ සෛල බිත්තියට. වෛරස් රෝග. මිනිසාට වෛරස් නිසා හැදෙන රෝග.
දැන් බැක්ටීරියා රෝග අපි කතා කරානේ. වෛරස් රෝග. මිනිසාට වෛරස් නිසා හැදෙන රෝග මේවා. සෙම්ප්‍රතිශ්‍යාව, පෝලියෝ, සරම්ප, කහවුන, ඒඩ්ස්, ජලබීතිකාව, පැපොල, ඩෙන්ගූන, එන්සෙෆලයිටිස්, SARS මේ වගේ ඒවා වැළඳෙනවා. ශාක වලට වැළඳෙනවා පැපොල් පත්‍ර විචිත්‍ර රෝගය. දුම්කොළොත් පත්‍ර විචිත්‍ර රෝගය හැදෙනවා කිව්වේ වෛරස්. පැපොල් වලටත් වැළඳෙනවා. කෙසෙල් වඳ පීදීමේ රෝගය, මිරිස් කොළ කොඩ වීම, සතුන්ට ජලබීතිකාව, ගවයන්ගේ මුඛ හා කුර රෝගය. බල්ලන්ට ජලබීතිකාව වැදෙන වෛරසයක් නිසා ගවයන්ගේ මුඛ හා කුර රෝගය ඇතුළම ඇවිද ගන්න බැරුව කටින් අර මේ පෙන වගේ එනවා ගවයන්ගේ. උන්ට ඇවිද ගන්න බෑ හරියට. මුඛ සහ කුර රෝගේ වෛරස් නිසා ඇති වෙන රෝග. හරි. එහෙනම් ඔන්න අපි වෛරස් ගැන කතා කළා. දැන් එහෙනම් අපි යන්න හදන්නේ අපේ අභ්‍යාසවලට. අභ්‍යාසවලදී දැන් මේ පාඩම සාර්ථකව පාඩම් කරගත්තා නම් සාර්ථකව අපි පරිච්ඡේද ටික ඉවසීමෙන් නරඹලා ඒ මම කියපු අවස්ථාවලදී ඒ ටික පාඩම් කරා නම් ස්වාමින් වහන්සේලාටත් දරුවන්ටත් මේ පාඩමෙන් අහන ප්‍රශ්න වලට ඉතා සාර්ථකව පිළිතුරු ලියන්නට පුළුවන්. හොඳයි අපි බලමු මේ පාඩම අවසානයේ තියෙන අභ්‍යාස වලට පිළිතුරු ලියන්න. හිස්තැන් පුරවන්න කියලා තියෙනවා. ඒතර අපි තමයි වචනේ දාන්න ඕනේ. මොකද වචනේ දීලා නැහැ. අපි කල්පනා කරලා වචනේ දාන්න ඕනේ. ගොයම් හිස්තැනක් පත්‍රේ ශාකය. ඔබ දන්නවා ගොයම් කියන්නේ තෘණ කුලේ ශාකයක්. එහෙනම් ඒක ඒක බීජ පත්‍රේ ශාකයක්. එහෙනම් ස්වාමින් වහන්සේ මෙතනට එන්න ඕනේ. ගොයම් ඒක බීජ පත්‍රේ ශාකයකි. ඒක බීජ කියන වචනේ තිබ්බම ඇති. මොකද පත්‍රේ කියන එක මෙතන තියෙනවා. ඒක බීජ පත්‍රේ ශාකයකි. පොල් හිස්තැනක් මූල පද්ධතියක් සහිත ශාකයක් වන අතර පොල් ඒක බීජ පත්‍රය. අපි දන්නවා ඒක බීජ පත්‍රේ ශාකවල තියෙන තන්තු මුල් පද්ධතියක්. ද්විබීජ පත්‍රේ ශාකවල තමයි මුදුන් මුල් පද්ධතියක් තියෙන්නේ. පොල් ඒක බීජ පත්‍රේ. අර ගොයම් වගේ මේක බීජ පත්‍රය. එහෙනම් තන්තු මූල පද්ධතිය. මෙතන මූල පද්ධතිය කියන්නේ පොල් තන්තු කියන වචනේ තිබ්බනම් ඇති. තන්තු මූල පද්ධතියක් සහිත ශාකයක් වන අතර කොස් කියන්නේ ද්විබීජ පත්‍රය. ද්විබීජ පත්‍රේ ශාකවල තියෙන්නේ මුදුන් මුල් පද්ධතියක්. එහෙනම් මූල පද්ධතියක් සහිත ශාකය මුදුන් මේ ඔබ දන්නවා ද්විබීජ පත්‍රී ශාකවල තනි මුදුන් මුලක් සහ එයින් නැති වූ පාර්ශ්වික මුල් සහිත පද්ධතියයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. එතකොට නේද දරුවනේ? හරිද? ඒක නිසා එතකොට කොස් මුදුන් මූල පද්ධතියක් සහිත ශාකයක්. තනි මුදුන් මුල එයින් නැති වූ පාර්ශ්වික මුල්. එහෙනම් මුදුන් මූල පද්ධතියක් සහිත ශාකයක් ඒක. මත්ස්‍යයන් ශ්වසනය සඳහා ජලයේ දිය වී ඇති ඔක්සිජන් ලබා ගනුයේ. මත්ස්‍යයන් ශ්වසනය සඳහා ජලයේ දිය වී ඇති ඔක්සිජන් ලබා ගැනීම මොනවා වලින්ද? මත්ස්‍යයන් ජලයේ දිය වූ ඔක්සිජන් ගන්නේ කරමල් වලින්. පෙනාලු වලින් බෑ. පෙනාලු වලින් වාතයේ තියෙන ඔක්සිජන් ගන්නේ කරමල් වලින්. හැබැයි කරමල් නෙමෙයි විද්‍යාවේ කියන වචනේ ජලක්ලෝම. එහෙනම් මත්ස්‍යයන් ශ්වසනය සඳහා ජලයේ දිය වී ඇති ඔක්සිජන් ලබා ගනුයේ ජලක්ලෝම මගින්. ජලක්ලෝම මගින්. ජලක්ලෝම මගින්. පියවි ඇසට නොපෙනෙන ජීවීන් හිස්තැනක් ලෙස හැඳින්වේ. පියවි ඇසට පැහැදිලිව අඳුරා ගන්න බැරි ජීවීන්ට අපි කියන්නේ ශුද්‍ර ජීවීන්. ශුද්‍ර ජීවීන් ලෙස හැඳින්වේ. සෙම්ප්‍රතිශ්‍යාව හිස්තැනක් මගින් ඇතිවන සුලභ රෝගයකි. වෛරස් නේ අපි දැන් ටිකකට කලින් කිව්වා සෙම්ප්‍රතිශ්‍යාව තියෙන වෛරස් මගින්. වෛරස් මගින් ඇතිවන සුලභ රෝගයකි. පහත සඳහන් එක් එක් ප්‍රකාශයේ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් කතර ලකුණද යොදන්න. හරි. අපිට ඒක මෙතනින්ම බලන්න පුළුවන්. නිවැරදි නම් හරි ලකුණ දානවා වැරදි නම් කතර ලකුණ. බෝ ද්විබීජ පත්‍රී ශාකයකද බලන්නකෝ. බෝ අතු වලට බෙදෙනවා කඳ. පත්‍රවල ජාලාකාර නාට්‍ය වින්‍යාසයක් තියෙනවා. බෝ පත්‍රයක් වේලුවම නිකන් දැලක් වගේ නාට්‍ය ටික විහිදලා තිනවා බලන්න පුළුවන්. ඊළඟට කඳ පහලින් මාතයි උඩට යනකොට කඳ හීනි. බෝවල මූල පද්ධතියත් මුදුන් මුලයි එයි නැතිව පාර්ශ්වික මුල්. එහෙනම් මේක ද්විබීජ පත්‍රී ශාකයක්. බෝ ද්විබීජ පත්‍රී ශාකයකි. හරි. කතාව හරි. වැඩිම ජීවි විශේෂ සංඛ්‍යාවක් අයත් වෙනුයේ ආත්‍රපොඩා වංශයටයි. ඒකත් හරිනේ. අපි කිව්වා ලෝකයේ ඉන්න ජීවීන්ගෙන් 75%කට වඩා ජීවි විශේෂ ප්‍රමාණයක් අයත් වෙන්නේ ආත්‍රපොඩාවන්ට. වැඩිම ජීවි විශේෂ සංඛ්‍යාවක් අයත් වෙන වංශය තමයි ආත්‍රපොඩා. ඒක හරි. එහෙනම් ආත්‍රපොඩා තමයි කතාව හරි. ඩෙන්ගු රෝගකාරකයේ බැක්ටීරියාවක් නෑ. ඩෙන්ගු රෝගේ ඇති කරන්නේ වෛරසයක්. වෛරස් එකකින් ඇති වෙන බැක්ටීරියාවන් නිසා නෙමෙයි වෛරස් එකකින් ඇති වෙන්නේ. ඒක ඒ වෛරසය අපේ ඇඟට අරන් එන්නේ මදුරුවේ. ඊඩස් ගණයේ මදුරුව. ඊඩස් ගණයේ මදුරුව තමයි වාහකය. එයාගෙන් අපේ ඇඟට එන්නේ වෛරසය. වෛරසෙන් තමයි ලෙඩේ වැළඳෙන්නේ. බැක්ටීරියාවක් නෙමෙයි රෝගකාරකයා. රෝගකාරකයා වෛරසයක්. රෝග වාහකයා බැක්ටීරියාවක්. රෝග වාහකයා මදුරුවේ.
සමා වෙන්න රෝග වාහකයා මදුරුවෙක්, රෝග කාරකයා වෛරසයක්. ඒතර මෙයා කියන්නේ ඩෙන්ගු රෝග කාරකේ බැක්ටීරියාවක්. ඒක වැරදි. ඩෙන්ගු රෝගය හදන්නේ වෛරස් මගින්. නයා පෘෂ්ඨවංශිකයෙකි. නයා කියන්නේ උරගනේ රෙප්ටීලියා. ඒතර අපි දන්නවා නයාගේ කොඳුයට පේලියක් එවත් කෂේරුවක් තියෙනවා. එහෙනම් පෘෂ්ඨවංශික තමයි ඒක හරිය. ඊළඟට යෝගට් නිෂ්පාදනය සඳහා සුද්ධජීවීන් යොදා ගැනීම. ඔව් බැක්ටීරියා. ලැක්ටෝබැසිලස් බල්ගරිකස් හෝ ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් කියන බැක්ටීරියාවෙන් තමයි යෝගට් නිෂ්පාදනය කරන්නේ. බැක්ටීරියා කියන්නේ සුද්ධජීවීන්නේ. ඒක හරි. සුද්ධජීවී කර්මාන්තය. බැක්ටීරියා යොදා සිදු කරන කර්මාන්තය. ඒත් ඇත්තට මේක එකයි වැරදි නේද? පහත දක්වා ඇති රෝගකාරකයන් මගින් සෑදෙන රෝග දෙක බැගින් සඳහන් කරන්නේ. බැක්ටීරියාවන් මගින් වැළඳෙන රෝග දෙක අපිට ලියන්න පුළුවන් කොලරාව. කොලරාව. උණ සන්නිපාතය. තව පිට ගැස්ම, ක්ෂය රෝගය, ඩිප්තීරියාව, ලාදුරු, නියුමෝනියාව. ඒවා බැක්ටීරියා මගින් වැළඳෙන රෝග. දිලීර මගින් අලුහම්, දද, චර්ම රෝග කියන්නත් පුළුවන්. වෛරස මගින් සෙම්ප්‍රතිශ්‍යාව, ඒඩ්ස්, එතනින් ගියාම පැපොල, සරම්ප, පෝලියෝ, එතකොට ජලබීතිකාව, ඒවා වෛරස මගින් වැළඳෙන රෝග. ප්‍රොටෝසෝවා මගින් වැළඳෙන රෝග. ප්‍රොටෝසෝවා මගින් වැළඳෙනවා ඇමීබා අතිසාරය. තව මැලේරියාව, ප්ලාස්මෝඩියම් කියන ප්‍රොටෝසෝවා මගින් ඇතිවෙන්නේ. මැලේරියාව. ඊළඟට කෙටි පිළිතුරු සපයන්න. බීජ හට නොගන්නා මේ ප්‍රශ්නයමයි. බීජ හට නොගන්නා අපුෂ්පාක තුනක් නම් කරන්නලු. බීජ හට නොගන්න අපිට මතකයි ශාක වර්ගීකරණයේදී අපි ශාක කොටස් දෙකකට වර්ග කරුවා සපුෂ්ප ශාක අපුෂ්ප ශාක. මල් හට ගන්න ශාක සපුෂ්ප ශාක, මල් හට නොගන්න ශාක අපුෂ්ප ශාක. සපුෂ්ප ශාක නැවත කොටස් දෙකකට බෙදුවා. මේ මල් හට ගන්න ශාක වල බීජයේ තියෙන බීජපත්‍ර සංඛ්‍යාව අනුව ඒක බීජපත්‍රය ද්විබීජපත්‍රය. ඒ සපුෂ්ප ශාක. අපුෂ්ප ශාක වල මල් නැති වුණාට සමහර අපුෂ්ප ශාක වල බීජ තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ට කිව්වා බීජ හට ගන්න අපුෂ්ප ශාක. සමහර අපුෂ්ප ශාක වල මලුත් නැහැ බීජත් නැහැ. බීජ හට නොගන්න අපුෂ්ප ශාක. ඒතකොට දැන් මෙතන අහලා තියෙන්නේ බීජ හට නොගන්න අපුෂ්ප ශාක තුනක්. දැන් බීජ හට ගන්න අපුෂ්ප ශාක දෙකයි අපි ඉගෙන ගත්තේ. සයිකස් ස්පයිනස්. ඒගොල්ලන්ගේ මල් නැතුනට බීජ තිබ්බා. විවෘත බීජක. බීජ හට නොගන්න අපුෂ්ප ශාක අපි ගොඩක් කතා කරානේ. පොගනාටු. මේ පොගනාටු. සෙලජිනෙල්ලා. සෙලජිනෙල්ලා. නෙප්‍රොලෙපිස්. ගිනිහොට. ගිනිහොට ශාකය. මාකැන්ටියා. ඇක්‍රොස්ටිකම්, ඩයිනේරියා. ඉතින් තුනයි අහලා තියෙන්නේ. හරි? තුනක් නම් කරා. ඒක බීජපත්‍රියා ද්විබීජපත්‍රී ශාක අතර වෙනස්කම් තුනක් සඳහන් කරන නිදසුන් දෙක බැගින් දෙන්න. ඒතර වෙනස්කම් ලියන්නේ කොහොමද? දෙක පැත්තට බෙදමු. ඒක බීජපත්‍රී ශාකයි ද්විබීජපත්‍රී ශාක. ඒතර මේ පැත්තේ අපි ලියමු ඒක බීජපත්‍රී ශාක. මේ පැත්තේ ද්විබීජපත්‍රී ශාක. ඒතර වෙනස්කම්. පළවෙනි වෙනස්කම ඒක බීජපත්‍රී ශාකවල බීජය තුල එක බීජපත්‍රයක් පමණක් ඇත. බීජය තුල එක් බීජ පත්‍රයක් පමණක් ඇත. මේකේ බීජය තුල බීජපත්‍ර දෙකක් ඇත. බීජය තුල බීජපත්‍ර දෙකක් ඇත. ඔන්න එක වෙනස්කමක්. දෙවැනි එක කඳ පැත්තෙන් බැලුවොත්
මේගොල්ලන්ගේ කඳ අතු වලට බෙදෙන්නේ නැහැ. පොල් තල් කිතුල් වගේ වනේ මේකට අයිති වෙන්නේ. කඳ අතු වලට නොබෙදේ. කඳ අතු වලට කඳ කමා අතු වලට නොබෙදේ. මේගොල්ලන්ගේ කඳ අතු වලට බෙදෙනවා. කඳ අතු වලට බෙදේ. කඳ අතු වලට බෙදේ. තව වෙනස්කම මේගොල්ලන්ගේ පත්‍රවල සමාන්තර නාටි වින්‍යාසයක් තියෙන්නේ. ප්‍රධාන නාටි සමාන්තරයි ශාඛා නාටි. සමාන්තර නාටි වින්‍යාසයක් දරයි. සමාන්තර නාටි වින්‍යාසයක් දරන පත්‍ර ඇත. මේගොල්ලන්ගේ ජාලාකාර නාටි වින්‍යාසයක් දරන පත්‍ර ඇත. දැල වගේ විහිදුණු නාටි වින්‍යාසයක් පත්‍රවල තියෙන්නේ. ජාලාකාර නාරටි වින්‍යාසයක් දරන පත්‍ර ඇත. තව එකක් මේගොල්ලන්ගේ අපිට කියන්න පුළුවන් මූල පද්ධතිය. තන්තු මූල පද්ධතියක් ඇතනේ. තන්තු මූල පද්ධතියක් ඇත. මේගොල්ලන්ගේ මුදුන් මූල පද්ධතියක් ඇත. ද්විබීජ පත්‍රය මුදුන් මූල පද්ධතියක් ඇත. ඉතින් තව කියන්න පුළුවන්. මේගොල්ලන්ගේ පුෂ්ප ගැන කියනවා නම් ත්‍රිඅංක පුෂ්ප සැලැස්මක් තියෙන. මේගොල්ලන්ගේ චතුරාංක හෝ පංචාංක පුෂ්ප සැලැස්මක් තියෙන. තව කඳ මේගොල්ලන්ගේ පහළ සිට ඉහළට යනකම කඳේ ගණකම ඒකාකාරයි. එක බීජ පත්‍රි. මේගොල්ලන්ගේ කඳ පහළින් නැ බෝ නුග වගේ වෙයි. පහළින් කඳේ ගණකම වැඩි උඩට යන ගණකම අඩු වෙනවා. මේ කේතුව වගේ වෙනස්කම්. උදාහරණයක් තවන දෙක බැගින් ලියන්න කිව්වනේ. උදාහරණ කීය බැගින්ද? උදාහරණ නිදසුන් දෙක බැගින් ලියන්න. ඒතරත් මේකෙම ලියමු නිදසුන්. උදාහරණ ඒක බීජ පත්‍රි වල පොල් තල් කිතුල් පුවක් විකිවේ ගොයම් බඩ ඉරිඟු උණ ඒ වගේ ඒවා. එතකොට ද්විබීජ පත්‍රි නම් ගොඩක් කියන්න පුළුවන් නේද? උදාහරණ කොස් අඹ පේර එතකොට නාරං රඹුටන් බෝ නුග ගොඩක් ඒවා. ද්විබීජ පත්‍රි ශාක වැඩි. හරි. ඔය විදිහට වෙනස්කම් ලියන්න පුළුවන්. ඊළඟට පෘෂ්ඨවංශී ලෙස වර්ග කළ හැකි සතුන් තුල දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවාද? පෘෂ්ඨවංශීන් ලෙස වර්ග කළ හැකි සතුන් තුල. ඒ කියන්නේ කොඳුරට පිළියක කෂේරුවක් තියෙනවා කියන එක. දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවාද? ඔව්. පළවෙනි වැදගත්ම ලක්ෂණය තමයි ඔවුන් තුල කොඳු ඇට පේලියක් හෙවත් කෂේරුවක් පිහිටා තිබීම. දෙවැනි එක මේගොල්ලන්ට කුටීර වලින් සමන්විත හෘදයක් තියෙනවා. දැන් මත්ස්‍ය පිස්කස්ලට කුටීර දෙකයි. ඇම්ෆිබියා කුටීර 3යි හෘදය. රෙප්ටිලියත් කුටීර 3යි. ආවෙස් කුටීර 4යි. මැමිලියා කුටීර 4යි. ඒතර කුටීර වලින් පොදුවේ අහන්නේ. ඒතර පොදුවේ ගත්තොත් කුටීර වලින් සමන්විත හෘදයක් ඇත. කුටීර වලින් සමන්විත හෘදයක් ඇත. ඊළඟට මේගොල්ලෝ ලිංගික ප්‍රජනනය කරනවානේ. මත්ස්‍ය ලිංගික ප්‍රජනනයෙන් බිත්තර දානවා. රෙප්ටිලියාවත් ලිංගික ප්‍රජනනය කළ බිත්තර දානවා. ඇම්ෆිබියත් දානවා. ආවේස්ලත් බිත්තර ශිරපයින් පැටව බිහි කරනවා. ලිංගික ප්‍රජනනය සිදු කිරීම තව එකක්. ලිංගික ප්‍රජනනය සිදු කිරීම.
මේ වගේ ලක්ෂණ තමයි විශේෂ ලක්ෂණ. තව ලියන්න පුළුවන් ග්‍රන්ථි සහිතෝ රහිත වියලියෝ තෙත සමක් තිබීම. හරි. ඒ වගේ ලක්ෂණ ලියන්න පුළුවන්. ශීරපායින්නා පක්ෂීන් තුල දැකිය හැකි සමානකම් හා අසමානකම් දෙක බැගින් ලියන්න. ශීරපායින්නා පක්ෂීන් තුල දැකිය හැකි සමානකම් දෙකයි අසමානකම් දෙකයි. ඉස්සලම සමානකම් ලිව්වොත් දෙගොල්ලොම අචලතාපී. ශීරපායිනුත් අචලතාපී, පක්ෂීනුත් අචලතාපී. බාහිර පරිසරයේ උෂ්ණත්වය වලට දේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ. එහෙනම් පළවෙනි සමානකම පක්ෂීන් හා ශීරපායින් යන දෙවර්ගයේම අචලතාපීන් වේ. තව එකක් මේ දෙගොල්ලන්ටම කුටීර හතරකින් යුක්ත හෘදයක් තියෙනවා. ආවේස්ලට පක්ෂීන්ටත් කුටීර හතරයි හෘදේ, මෙමේරියටත් කුටීර හතරයි. එහෙනම් පක්ෂීන් සහ ශීරපායින් යන දෙවර්ගයටම කුටීර හතරකින් යුක්ත හෘදයක් තිබීම. ඔන්න සමානකම්. දැන් අසමානකම් ලියනකොට අපිට පුළුවන් දෙපැත්තට බෙදන්න. අසමානකම් කියලා දාලා මේ සමානකම්නේ. හරි, මේ සමානකම් දැන් අසමානකම් දෙපැත්තට බෙදනවා. වගුවක් ගන්නවා. පක්ෂීන් ශීරපායි දැන් මොනවද පළවෙනි වෙනස්කම? පළවෙනි එක තමයි මේගොල්ලන්ට බිත්තර දමයි. බිත්තර දමයි. මේගොල්ලෝ පැටවුන් දමයි. නැත්නම් පැටවුන් බිහි කරයි. පැටවුන් බිහි කරයි. ඒ පළවෙනි වෙනස්කම. මේගොල්ලන්ගේ සම පිහාටු වලින් වැහි ඇත. සම පිහාටු වලින් වැසී ඇත. මේගොල්ලන්ගේ සම රෝම වලින් වැසී ඇත. සම රෝම වලින් වැසී ඇත. ඒතර වෙනස්කමක්. තව වෙනස්කමක් ගත්තොත් මේගොල්ලෝ සංචරණය සඳහා පියාපත් දරයි. සංචරණය කියන්නේ පියාපත් වලින් නේ. සංචරණය සඳහා පියාපත් දරයි. විංස්. මේගොල්ලෝ සංචරණය සඳහා පාද දරයි. පාද දරයි. තව කියන්න පුළුවන් මේගොල්ලන්ට මුඛයක් නැත හොටක් ඇත. මේගොල්ලන්ට හොටක් නැත මුඛයක් ඇත. ඒ වගේ වෙනස්කම් අපිට ගොඩක් කියන්න පුළුවන්. හරි. ඊළඟ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වාසි දෙකක් හා අවාසියක් ලියන්න. සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා අපිට තියෙන වාසි දෙකක් සහ අවාසියක්. ඉස්සලා වාසි දෙකක් ලියමු. වාසි. වාසි. මොනවද පළවෙනි වාසිය? ඔව්. පළවෙනි එක තමයි කර්මාන්ත සඳහා යොදාගත හැකි වීම. කර්මාන්ත සිදු කළ හැකි වීම. කර්මාන්ත සිදු කළ හැකි වීම. තව එකක් විවිධ ඖෂධ වර්ග නිෂ්පාදනය කරන්න පුළුවන්. ඖෂධ නිෂ්පාදනය සිදු කිරීම. ඖෂධ නිෂ්පාදනය සිදු කිරීම. වාසි.
සුද්ධ ජීවීන්ගෙන් ඇති වාසී. ඒතර අවාසී ළඟට. අවාසි නම් ගොඩක් තියෙන්නේ. වාසිත් ගොඩයි. ඉතින් දැන් මේවා එකින් එක මම මේ පොදුවේ කර්මාන්ත කියලා කිව්වේ. බේකරි කර්මාන්තයට චීස් කිරි ආශ්‍රිත කර්මාන්තයට කෙඳි වෙන් කිරීම එහෙම ලියන්න පුළුවන්. ඖෂධ නිෂ්පාදනය, එන්නත් නිෂ්පාදනය, ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය එහෙම ලියන්න පුළුවන්. ඒතර ගොඩක් වාසි තියෙනවා. අවාසි පැත්තෙන් බැලුවොත් ආහාර නරක වීම සුද්ධ ජීවීන් නිසා වෙන්නේ. ආහාර නරක වීම. එතකොට තව එකයි අහලා තියෙන්නේ. මිනිසාට විවිධ ලෙඩ රෝග සෑදීම. ඊට පස්සේ මිනිසාට ප්‍රයෝජනවත් සතුන්ට විවිධ ලෙඩ රෝග සෑදීම, ශාකවලට මිනිසාට ප්‍රයෝජනවත් භෝග ශාකවලට විවිධ ලෙඩ රෝග සෑදීම, ඊළඟට මිනිසාට ප්‍රයෝජනවත් අජීවී පෘෂ්ඨ දැව රෙදි හම්මාදිය විනාශ වීම එහෙම ලියන්න පුළුවන්. හරි. ඉතින් බලන්න කොච්චර පහසුද කියලා මේ ප්‍රශ්නට උත්තර ලියන එක. හරිම පහසුයි. ප්‍රශ්න ටිකට අපිට උත්තර ලියන්න. එතකොට ඔබට පේනවා එහෙමනම් ස්වාමින් වහන්සේ දරුවනේ ඔබ වහන්සේලාට පේනවා මේ පාඩම හරිම ලස්සන පාඩමක්. හරි ඉවසීමෙන් අවබෝධ කරගන්න ඕනේ පාඩමක්. සංකීර්ණ කරුණු ගොඩක් තිබුණා. නමුත් අපි ඉවසීමෙන් ඉමින් එකින් එක ඒ කොටස තුල ජීවත් වෙමින් විග්‍රහ කරගත්තාම අපිට ලස්සනට මේ සියල්ල අවබෝධ වෙනවා. අවසානයේ අහන ප්‍රශ්න වලට සරල උත්තර ලියන්නට පුළුවන්. හොඳයි. එහෙමනම් තුන්වන ශ්‍රේණියට අදාළ පළවෙනි විද්‍යාව පාඩම ජීවීන් වර්ගීකරණය කියන මාතෘකාව අපි මේ විදිහට අවසානයක් කරනවා. එහි සියලු කොටස් ඉතා සරලව පැහැදිලි කරගෙන ඒ ආශ්‍රිතව තිබිච්ච ප්‍රශ්න වලට අපි හොඳින් උත්තර ලියලා පාඩම අවසානයක් කරනවා. තුන්වන ශ්‍රේණියේ දෙවන විද්‍යාව පාඩමත් එක්ක හමු මේ බලාපොරොත්තු ඇතිව මේ කොටසින් සමුගන්නවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.